රසිකයෝ ඇත මනාප නැත. දැන් ඉතින් හොඳම රසිකයෝ වෙලා ඉන්නේ. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හේතුව ටැප් එකකින් ඉල්ලමු ටැප් එක ඇද වගේ චන්ද්‍රයක් හම්බ වෙයි කියලා. වතුර එයි කියලා හිතුවා. ආවේ නැහැ. හරිද? ජනතාවට ඉල්ල ගන්න එහෙම පුළුවන් නම් මේ ওই කතිරේ මට ආපහු ඕනේ කියලා මේ මම හිතනවා 69 ලක්ෂ කතිරේ දැන් සෑයන් ඉල්ලගෙන ඉවරයි. මාලිමාව කැරකිලා ඔතුමාලගේ පාමුල නතර වෙයි කියලා හිතනවද? එකක් බලේ එනවා. අනිත් එක අපි බලේ ගන්නවා. මේ සුද්දන්ගේ නියෝජිතෝනේ. යහපාලනේ. වහපාලනේ ඈ. එතකොට සුබ අනාගතේ. ඒ කට්ටිය පවුලට සුබයි. රටට සුබ නෑ. ලෙඩ අපට බාර දෙන්න. අපි ගාව තියෙනවා බෙහෙත් වට්ටෝරුවක්. කතාව නම් මාර ලස්සනයි. ඔබතුමාලා කුහකයිද? ප්‍රශ්න ගොඩක් නේ. ඔව් ඔව්. එකට ගොඩක් ඇහුවා. තොගයක් අතෑරියා. එක ගමු එක ගමු. හැබැයි චන්ද්‍රිකා නෝනාතේ සුක්කානෝ තිබ්බට ජීර් දැම්මේ මහින්ද මහත්තයා. එතකොට ජනතාව විතුන ෆුට් බෝඩ් එකේ. ආව් අපි ෆුට් බෝඩ් එකේ. දැන් මේකට පෙරදිග ධාන්‍යාගාරය කියනට වඩා හොඳයි පෙරදිග හිඟන ලන්තේ. ඒ කියන්නේ මර්ධනකාරී වැඩ පිළිවෙලට යන්න වෙයි. ඔන්න ඔබට ඕන විදිහට ප්‍රශ්න පෙරලා ගන්න බෑ. තමයි අර කල්පට කිව්වේ දැන් කල්පගේ ප්‍රශ්න රිවර්ස් ප්‍රශ්න තියෙනවා. ආපස්සට අරකට යනවා. අනිත් පැත්තෙන් සජිත්ලත් මේකට තුරුම්බ ගහනවනේ. ඒ කට්ටියගේ අභ්‍යන්තර ආරවුලුත් මේ හොතට මෝරපු මොහොතක් මේ තියෙන්නේ. මං අහන්නේ රෝහණ විජේවීර වගේ පෞරුෂයක් අනුර කුමාර දිසානායකගෙන් ඔබට පේනවද? ඉතින් ප්‍රතිරූපයක් තමයි. ඒ මොහොතට ප්‍රමාණවත් උනේ නැති හින්දානේ අපිට ජයග්‍රහණය ගන්න බැරි වුනේ. පස්සේනේ තේරෙන්නේ. පස්සේ තේරෙන්නේ. පස්සේ තේරෙන්නේ. අයිබෝන් ඔබතුමාට අයිබෝන් සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එහි මධ්‍යම කාරක සභිකයෙක් ඒ වගේම ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජිකයෙක්. අපිට ඔබතුමා මුණ ගැහෙන්නේ මේ ගොවි අරගලවල මේ දවස්වල අපි නිතරම දකිනවා. ඒ වගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න නිකක් කාව්‍යමය ආකාරයේ කතිකත්වයක් ප්‍රගුණ කරන දේශපාලන සංවාද ශේෂ්ත්‍රයේ ඉන්න කතිකෙක් විදිහට අපි හිතුවා හඳුනගන්නේ. බොහොම කලාතුරකින් කොළඹ ආපු ගමනේ ඔන්න ඔබතුමා අපි පක්ෂකාරයට මෙල්ල හම්බ වුණා. අල්ලගත්තා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. කතා කරන ඕනේ කාලේ දේශපාලන පිළිබඳව වගේ ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව. මුලින්ම මට කියන්න මොකද මේ දවස්වල වෙන්නේ? මම හැමදාම ඔය බොහෝ වෙලාවට නිදහසේ දාන පන්දුව මොකද වෙන්නේ? මොකද වෙන්නේ මේ දවස්වල? ඔව් මේ වෙන දේවල් සම්බන්ධයෙන් ගත්තම නම් ඉතින් අපිට කියන්න තියෙන අපි කියපු දේවල් වෙනවා කියලා. මොකද අපි මේ රටේ දැන් දශක ගණනාවක ඉඳන් අපි කියනවා එකක් මේ රට යන ආර්ථික ගමන වැරදි. ඒ වැරදි කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථික ගමන විතරක් නෙවෙයි දැන් ගමන් කීපයක් කියන්නම්කෝ. මේ ආර්ථිකය අරන් යන පාර වැරදි. ඒක දැන් වැරද්ද පෙන්නලා තියෙනවා මේ රටේ ආර්ථිකය කඩා වැටීම විසින්. අනිත් පැත්තෙන් මේ සමාජ ගමන වැරදි. එහෙනම් සමාජයක් හැටියට අපි කඩාගෙන වැටෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ දේශපාලන ගමන වැරදි. ඉතින් ওই ගමන් තුනම වැරදුනාම රටට වරදිනවා. දැන් ඒක වැරදිලා තියෙන්නේ. එහෙනම් අපි දැන් බලනකොට දැන් රටේ ගොවි ජනතාව මේ මොහොතේ ඉන්නේ ගොවිබිම් වල නෙවෙයි මහපාරේ ඉන්නේ. දැන් ගොවියෝ ඉන්න ඕනේ ගොවිබිම් වලනේ. ඒ කට්ටිය මහපාරේ ඉන්නේ. එතකොට අපේ රටේ කම්කරුවෝ ඉන්නේ දැන් ඒ කට්ටියත් මහපාරේ. දීවරයොත් මහපාරේ. ඉතින් ව්‍යාපාර ගත්තම නන්නත්තරයි. ඉතින් දැන් පාලකයෝ ගත්තට මේ නමට පාලකයෝ ඉන්නේ. දැන් පාලනයක් නැහැනේ. ඉතින් පාලකයෙක් වුණාට පස්සේ ඉතින් රට ආණ්ඩුවක් කියන්නේ පාලනයක් කරන කට්ටියනේ. ඉතින් හාල් මිලක් පාලනය කරගන්න බැරි පාලකයෙක් මොකටද? තෙල් මිලක් පාලනය කරන්න බැරි පාලකයෙක් මොකටද? ඉතින් සිමෙන්ති ටිකක් කිරිපිටි ටිකක් ගෙන්න ගන්න බැරි පාලකයෙක් මොකටද? ඉතින් භාණ්ඩාගාරේ පතුල පාදපු පාලකෙක් මොකටද? එහෙනම් අපිට පේනවා ඉතින් රට තියෙන ඉතින් ඔන්න වගේ නන්නත්තර වෙච්ච ස්වභාවයකට පත් කරලා තියෙන. ඉතින් ඒකේ වගකීම මේ නන්දසේන ජනාධිපතිතුමා විතරක් නෙවෙයි පහුගිය ඉතිහාසයේ මේ රටේ පාලන වගකීම් බාරගත්ත කට්ටිය බාර ගන්න ඕනේ. රසිකයෝ ඇත මනාප නැත. ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වෙලා තියෙන දේ ඔබතුමාලෝක අවුරුදු ගානක් තිස්සේ ඔය සින්දුවම ඔය විදිහටම කතාව කිව්වට අරක තමයි වෙලා තියෙන්නේ. රසිකයෝ ඇත මනාප නැත. මේ පාර මොකද වෙලා තියෙන්නේ? මේ පාරත් එහෙමම නේද ඒ සින්දුව? මෙහෙම නෑ. එහෙමම කියන්න බෑ. දැන් අපිට පේනවා මේ රසිකයෝ මේ ඡන්දදායකයෝ දැන් අපේ වටාත් එක රාශි වෙන ස්වභාවයක් අපිට පේනවා. පහුගිය කාලේ මෙහෙමනේ ඉතින් රසිකෙක් වෙලා ඉන්න එපා ඊළඟට මේ මනාපයක් දෙන්නත්. දැන් ඉතින් හොඳම රසිකයෝ වෙලා ඉන්නේ. දැන් රසිකයෝ වෙලා මනාප දෙන ගානට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මේ මනාපේ පේනවා සමාජික. දැන් ඔබටත් දැනන්න ඇතිනේ මේ සමාජයේ ගඳ සුවඳ තේරෙනවා ඇතිනේ. දැන් මනාපේ අපිට පේනවා. දැන් අපි ඉස්සර ගිහිල්ලා ජනතාවට ගිහින් කියනවා මේම දැන් මේ රට මේ වගේ තත්යකට පත් වෙලා මේක වෙනස් කරන්න ඕනේ කොහොම කියාගෙන ඉතින් අහගෙන ඉඳලා රසිකයෝ හැටියට ඒ කට්ටිය ඔව් කියන කතාව ඇත්ත තමයි කියලා මේ ගිහිල්ලා ඉතින් මේ මනාපේ දුන්න අනිත් පැත්තට. දැන් මේකේ තියෙන වෙනස තමයි අපිට පේනවා දැන් වෙනකොට ජනතාව අපි කියන්නේ ඉස්සලා කියනවා දැන් දෙකම වැඩක් නැහැ. අවුරුදු 74ක් දෙගොල්ලකට දුන්නා. දැන් මේක වෙනස් කරන්න ඕනේ. එහෙනම් දැන් ජනතාව කියනවා ජයිපෙට දෙන්න ඕනේ.
ජනතාව කියනවා ජාතික ජන බලවේගයට දෙන්න ඕනේ. ඉතින් ජනතාව දැන් මනාපේ පළ කරමින් ඉන්නවා සමාජයේ. එහෙනම් අපිට පේනවා යම් රැල්ලක්, යම් පෙළගැස්මක්, යම් නැකිටීමක් සමාජයේ මේ අපවටා කේන්ද්‍රගත වීමක් අපිට පේනවා. එහෙනම් අපි හිතනවා අර ඉතිහාසයේ තිබුණු මේ රසික ස්වභාවය, රසිකත්වයක් තියාගෙනම මනාපයක් සහිතව මේ රට අලුත් ගමනක අරන් යන්න මේ රටේ ජනතාව දැන් සූදානම් වෙලා කියන සංඥාව දැන් නිකුත් වෙලා තියෙනවා. ඒ පණිවිඩය ආවට රසිකයෝ දැන් ඔබතුමාලගේ මනාපේ ලකුණු කරන තැනට ආව කියලා හිතනවා. උදාහරණයක් ගන්නද ඌවෙම්ම. ඔබතුමා ඌව පළාත මතුරු දිස්ත්‍රික්කයට නියෝජනය කරන්නේ. එතකොට ඔබතුමා මේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහා පරිසර දූෂණයක් සිද්ධ වෙලා ලිං හිඳිලා වගා පාළු වෙලා නායම් වලට ලක් වෙලා බරපතල ව්‍යසනයක් වෙච්ච උමාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔබ මූලික වෙලා ජනතා විමුක්ති මූලික වෙලා විශාල හඬක් නැගුවා ඌව දෙදරන හඬක් නැගුවා. හැබැයි කී දෙනෙක් කියලා ප්‍රාදේශ සභාවේ. ඔව් ඒක හරි. මෙහෙමනේ. දැන් මේ ඔය ඔබ අහන්නේ අතර කී දෙනෙක් වාසව ඉන්නවද? ඔබේ රැල්ලට ඔබ හදපු ඒ රැල්ලට තමයි සියලු දේශපාලන බලමුළු ගැන්නුනේ. ඔබ තමයි ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ වෙලාවේ ඒ කාර්යභාරය වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි ඔබට ප්‍රාදේශ සභාවත් නියෝජනය කරන ජනතා නියෝජිතෝ පත් කරන්න බැරි වුණා. ඔව් අපි මෙහෙම අපි නායකත්වයේ ගත්තා. ඉතින් අනිත් අයත් මේකට උදව් කරා. එයාටත් ඒ කරුත්තේ දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඔබ කිව්වා වගේම දැන් මෙහෙම එකක් කරා. මේ රටේ තත්ත්වය මේ රටේ ජනතාව තේරුම් ගන්න එක හොඳයි. අපි කල්පනා කරා දැන් බණ්ඩාරවල නගර සභාව සහ බණ්ඩාරවල ප්‍රාදේශ සභා බල ප්‍රදේශ තමයි විශාල ව්‍යසනයකට ඔය කියන ව්‍යාපෘතියෙන් මේ විනාශයට ලක් වුණේ. ඉතින් අපි වටා එතකොට උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කියලා අපේ සංවිධානයක් තිබ්බනේ. අපි ඒ සංවිධානය ඇතුලේ සාකච්ඡා කරා. මොකද විවිධ දේශපාලන මතධර්ම අය ඒ ඇතුලේ ඉන්න නිසා මහත් ව්‍යසනයකට මේ ප්‍රදේශයේ ගොදුරු වුණු නිසා දැන් රජයේම පිළිගන්න අධිකරණයෙන් ගෙවල් 12500කට වැඩිය පිපුරුවා. පන්සල් විතරක් 26ක් පිපුරුවා. ලිං විතරක් 7500කට වඩා හිඳුණා. බවුසර් 76කින් වතුර බෙදුවා. දැනටත් බවුසර් 20කට කිට්ටෝ වතුර බෙදනවා දැනටත්. ඒතර ගොයිබින් අක්කර 15000ක් විතර පුරන් වුණා. ඉතින් මේ වගේ මහා ව්‍යසනයක් වෙච්ච වෙලාවේ ව්‍යසනයේ අවසානයකුත් නැහැ. එහෙනම් අපි හදාගත්ත සංවිධානයේ මේ මැතිවරණයක් ආපු වෙලාවේ බෙදී වෙන් වෙයි කියන බයට එහෙම දෙයක් වුණොත් පාඩුයි කියන හිතලා අපි කල්පනා කරා අපේ අර බහුජන සංවිධානයේ උමාවට හදපු සංවිධානය ඇතුළේ අපි සාකච්ඡාවක් ආවා. පක්ෂ දේශපාලනයේ මේ මැතිවරණේ නොබෙදී අපි ලෝකේ පරිසර සංවිධානයක් මේ ඡන්දයට ඇවිල්ලා මේ අපි ලෝකෙට පෙන්නමු අපිට වෙච්ච අසාධාරණයට අපේ වෙච්ච අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව මේ අපි ඡන්දයට එමු මේ සංවිධානයෙන් කියලා. ඒ අනුව අපි උමාවේ බහුජන අර උමාවේ බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ ස්වාධීනව ටැප් එක ලකුණෙන් ඡන්දෙට ඉල්ලුවා. ඉතින් පක්ෂෙත් එක්ක බොහොම සංවාද කරලා විවාද කරලා පක්ෂ එකක කරගත්තා මේ ප්‍රදේශ දෙකේ ඡන්දෙ ඉල්ලන්නේ නැතුව. හේතුව ටැප් එකකින් ඉල්ලුවම ටැප් එකේ වගේ ඡන්දෙට හම්බ වෙයි කියලා. වතුර එයි කියලා හිතුවා. ආවේ නැහැ. හරිද? අපි එමේ ඉදුවා. අපි ඒ වගේම අපිත් එක්ක හිටපු කණ්ඩායම් වලට කිව්වා අනිත් දේශපාලන පක්ෂ වලට කියන්න අපිට අසාධාරණයක් කියලා තියෙනවා. ඔයාලගේ පක්ෂ වලට ගිහිල්ලා කියන්නේ ඡන්දෙ ඉල්ලන්න එපා මේකෙන් කියලා. බණ්ඩාරල ඉල්ලන්න එපා. අපි ස්වාධීනව JVP ශ්‍රී ලංකා UMP සිංහල දෙමළ මුස්ලිම් එකට ඉල්ලනවා කියලා. ඉතින් එයාලා ගිහිල්ලා ඒ වගේ මේ පක්ෂ වලට කිව්වා. ඉතින් මෙහෙමනේ අපේ රටේ තියෙන අවාසනාව. ඒ පක්ෂ වලට මිනිසුන්ගේ ප්‍රශ්න ලොකු නෑනේ. එයාලට උනේ බලය. බලය පස්සේ එනවනේ ධනිය, වස්තු එනවනේ. ඒක තමයි මේ රටේ දේශපාලන කියන්නේ දැන් බිස්නස් එකක්නේ. මේ ඇවිල්ලා මේ දේශපාලනේ මේ බිස්නස් එකක් කිව්වට මේ මේ අපේ රටේ මේ සාමාන්‍යය කරන බිස්නස් වගේ නෙවෙයි මේක. මේක රටට අහිතකර බිස්නස්. මේක ඇතුලේ කුඩු ගේනවා, මේක ඇතුලේ පාතාලි තියෙනවා, මේක ඇතුලේ කළු සල්ලි තියෙනවා, පැන්ඩෝරා පේපර් වල තියෙනවා. ඔය හැමතැනම තියෙනවනේ. ඉතින් ජාවාරම්කාරයෝ රටේ තියෙන ඉඩම් කඩම් අල්ලනවා, මේවා විකුණනවා, කොමිස් ගහනවා. ඔන්න ඔය જાතියේ රටට අහිතකර ව්‍යාපාර. ඉස්කාගාර තියෙන ඒ කට්ටිය ගාව, බාර් ටිකේ වැඩි හරියක් ඒ කට්ටිය ගාව, ලොකු වැලි තොටවල්, ලොකු ගල් වලවල් මේ ඔක්කොම දේශපාලඥයෝ ගාව තියෙන්නේ. ඉතින් මේ කට්ටිය කැමති උනේ නැහැ අතන අතාරින්න. ඉතින් අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට අපි ඉල්ලුවා. ඉතින් ඉතිහාසයේ පරිදි අර ඔබ කිව්වේ ඉතිහාසයේ පරිදි මේ රටේ දේශපාලඥයෝ ජනතාව මුලා කරන දේශපාලනයේ නිරත වුණා. ඉතින් අපිට മന്ത്രി දුර 3ක් තියෙනවා නැතුවම නෙවෙයි. മന്ത്രി දුර 3ක් තියෙනවා බලය ආවේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයේදී මොකද උනේ? පාර්ලිමේන්තු මැතිවරණේ ඉතින් කවුරුත් දන්න ප්‍රතිඵලනේ මේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 225ක් අපිට 225න් 3ක් අපිට දීලා රටේ ප්‍රශ්න ඔක්කොම අපේ කරේ තියලා තියෙන්නේ දැන්. ඉතින් දැන් ඒ වගේ ස්වභාවයක් තමයි පේන්නේ. ඉතින් අපි රටේ ජනතාවට ආරාධනා කරනවා සහ දැන් ජනතාවත් මේක සැලකිය යුතු ප්‍රමාණය තේරුම් අරන් තියෙන්නේ. හැමදාම අර කතිරේ ගහලා මෙහෙමනේ කතිරේ දීලා කතිරේ මැතිවරණයට ගහලා ජනතාවට ඉල්ලගන්න එහෙම පුළුවන් නම් මේ ওই කතිරේ මට ආපහු ඕනේ කියලා මේ මම හිතනවා 69 ලක්ෂ කතිරේ දැන් සෑහෙන ඉල්ලගෙන ඉවරයි. ඉතින් කතිරයක් ගැහුවොත් අපි රටේ ජනතාවට කියන්නේ ආපහු ඉල්ල ගන්න බෑ. එහෙනම් බොහොම කල්පනා කරලා කතිරේ ගහන්න ඕනේ. හිතනවාද මේ පාර ජනතා විමුක්ති පෙරමුණට නැත්නම් ජාතික ජන බලවේගයට බලය මර මාලිමාව කරකිලා ඔබතුමාලගේ පාමුල නතර වෙයි කියලා හිතනවද? එකක් බලය එනවා. අනිත් එක අපි බලය ගන්නවා. එහිම කියලා නිකන් බලන් ඉන්න බෑනේ. බලය ගන්නවා. එකක් අපි රටේ ජනතාවට කියනවා මේක නිකන් අවසාන chance එක කියලා හිතා ගන්න කියලා. මේ අපේ නෙවෙයි මේ රටේ.
අනාගත දරුවන්ගේ. මොකද මේ අවස්ථාව පැහැර හැරියොත් දැන් මෙහෙම එකක් නේ කල්ප. දැන් ලෙඩා කියන්නකෝ දැන් 48 සුද්දා බාර දුන්නා අපේ රටේ පාලකයන්ට අපි අරගල කරපු ඉඳා එහෙනම් ඔයාලම කරගන්නකෝ මේ රට. ඒක සුද්දා බාර දුන්නා. ඉතින් බාර දුන්නාට පස්සේ කළු සුද්දෝ ටික මේක බාරගෙන ඒ කට්ටිය අපි හිතුවේ අපේ රටේ මිනිස්සු කියලානේ. මේ සුද්දන්ගේ නියෝජිතෝනේ. සුද්දා කියන දේ කරලා දෙනවා. රෑ 12ට ඇවිල්ලත් බලාගාරය ඉල්ලුවොත් ලියලා දෙනවා. ඉල්ලුවොත් තෙල් ටැංකි ටික ලියලා දෙනවා. ඉඩම් ටික ලියලා දෙනවා. ඕක තමයි කරන්නේ. ඉතින් ඕක අපි කිව්වට තේරුම් ගත්තේ නෑනේ. ඉතින් බාර දුන්නා. බාර දුන්නා. දැන් මේක හරියට පුජ්‍යලයක් බාර දුන්නක මිනිහෙක් කියමුකෝ. දැන් මේකට මේ පත්වෙච්ච ආණ්ඩු ජනතාවගේ කතිරෙන් පත්වෙච්ච ආණ්ඩු මේ රට ගොඩනගන්න කියලා ප්‍රතිපත්ති වැඩපිළිවෙල නම් දාලා ගෙනාවා. සිංහල භාෂාවේ ලස්සන වැකිනේ. ධර්මිෂ්ඨ සමාජය. අවසන් වෙනකොට අධාර්මිෂ්ඨ සමාජය. මෛත්‍රී පාලනය කියලා මෛත්‍රී පාලනය, අසත්පුරුෂ පාලනය, යහ පාලනය, වහ පාලනය ඒ වගේ තිබ්බේ. එතකොට සුබ අනාගතේ. ඒ කට්ටිය පවුලට සුබයි, රටට සුබ නෑ. ආශ්චර්යය. ඒ කට්ටිය පවුලට ආශ්චර්යය. පැන්ඩෝරා පේපර් වලින් පේනවා. යන ජෙට් එකෙන් පේනවා. රටට ආශ්චර්යයක් නෑ. දැන් මේ සෞභාග්‍ය මොන භාග්‍යයක්ද? අභාග්‍යයක් මිසක මොකුත් නෑ. ගොවියට අභාග්‍ය, දීවරයට අභාග්‍ය, ව්‍යාපාරිකයට අභාග්‍ය. එතකොට පාරිභෝගයට අභාග්‍ය. හොඳටම ඇවිල්ලා තියෙන. ඉතින් ලස්සන වැකි දාලා මේ රට බාරගත්තා. දැන් මේ රට කොයි වගේ තියෙන්නේ? අසාධ්‍ය ලෙඩෙක් වගේ. අසාධ්‍ය ලෙඩෙක් වගේ. දැන් ඔබ ඇහුවානේ ඊළඟ හම්බේද වගේ කතාවක්. අසාධ්‍ය ලෙඩ. අපි ජනතාවට කියනවා ලෙඩ අපට බාර දෙන්න. අපි ගාව තියෙනවා බෙහෙත් වට්ටෝරුවක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. වැඩපිළිලක් තියෙනවා. ඒකට හොඳ නායකත්වයක් තියෙනවා. එහෙනම් අපිට මේ රට බාර දෙන්න ලෙඩ බාර දුන්නොත් දැඩි සත්කාරයකට වගේ දාලා තමයි දැන් නම් ගොඩ ගන්න සයිස් එක තියෙන්නේ. ඒ කියන්නේ අපිට උනත් ආවට මේ ආවම දිව්‍ය ලෝකේ වගේ එකපාරට හදන්න පුළුවන් කියලා බොරු කියන්න බෑ. එහෙනම් හැබැයි පුළුවන්. ලෙඩ ගොඩ දාන්න පුළුවන්. අපිට දෙන්නේ නැතුව මේ ලෙඩ මේ ආපු පාරේම දීර්ඝ ගමනක් යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ওই රාජපක්ෂ කඳුරේ ඊළඟ කෙනෙකුට දෙන්න. නැත්තම් ප්‍රේමදාස කඳුරේ කෙනෙකුට දෙන්න. රනිල් කඳුරේ කෙනෙකුට දෙන්න. දෙන්න කියන්නේ අපි. මිනිස්සු දෙන්න දුන්නොත් මොකද වෙන්නේ? දුන්නොත් ඊළඟට පුළුවන්. ඉතින් අසාධ්‍ය ලෙඩානේ. දැඩි සත්කාරයකින් එහා පැත්තේ තියෙන මෝචරිය. අපි හින්දා මේ රටේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා දරුවන්ගේ නාමයෙන් මේ මව්බිම නාමයෙන් දැන් මේ රට අවසාන අවස්ථාවේ තියෙන්නේ අවසාන අවස්ථාව හරි අපට දෙන්න මේ ලෙඩා ගොඩ දාලා දෙනවා ෂුවර් එකට බේරන්න පුළුවන් කතාව නම් මාර ලස්සනයි ගොඩ දාලා දෙන්නම් කියලා කියන්නේ ඔබතුමාලා කුහකයිද දැන් ඇයි බැරි ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා ආණ්ඩුවත් එක්ක කතා කරලා මේ ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න මෙහෙමනේ කියන්න පුළුවන් දැන් ඔබතුමාලා අවස්ථා ගණනාවකදී හැමදාම කියනවා අපිට දෙන්න අපි වෙනස් කරන්නම් අපි කරන්නම් කියලා කියනවා හැබැයි හැමදාම ඔබතුමාලා විපක්ෂේ විපක්ෂ ඉන්නකොට කරන්න නැති වුණාම රස කතා කියන්න පුළුවන්. අරන් කරනකොට තමයි කෙලිය තේරෙන්නේ. ඔබතුමාගේ ඒ වාග් විලාසෙම කිව්වොත් එහෙම. දැන් මේ ඔය කිය හිටියට ඔක ගත්තොත් කරන්න පුළුවන්ද? ඔබතුමාලා අර 2005 අරගත්තේ අර සන්දාන ආණ්ඩුවේ ඔබතුමාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ. ඒ කාලේ කළාද ඔබතුමාලා කිව්ව විදිහට මත්‍යංශ ටික? ප්‍රශ්න ගොඩක් නේ. ඔව් එකට ගොඩක් ඇහුවා. තොගයක් අතෑරියා. එක ගමු. එකක් දැන් අපෙන් ඇහුවා මේ කරන්න පුළුවන්. රස කතා. ඔව් කියද්දි රසයි. කියද්දි රසයි. ඒක විපක්ෂයට හොඳයි ආණ්ඩුවට අමාරු. ඒකනේ මං කිව්වේ ලෙඩ අසාධ්‍යයි කියලා දැඩි සත්කාරයකට දාලා බේරන්න වෙන්නේ කියලා. ඒකින්ද පුළුවන්. අපිට දීලා බලන්න එපා. මෙහෙමනේ සුක්කානම අතර නොදී වාහන පදින්න පුළුවන්ද කියලා අහනවා. හැන්ද අතර නොදී බෙදුවද කියලා අහනවා. කරාද කියලා අහනවා. අන්න එකයි මම අර හැන්ද අතර දීපු වෙලාවත් මතක් කරේ. අර මතක් ටිකක් දුන්නේ. ඒක කියන්න. එතකොට කරාද? අර 90000ක් මේ පිළිසකර කරනවා කියලා හොරකම් කරා කියලා තමයි චෝදනාව වෙන්න ඕනේ. ඒවට කියන්න. හරි. දැන් ප්‍රශ්න ගොඩයි. තව අමතර ප්‍රශ්නක් යනවා. ඒක මේකත් තමයි එකතු කරේ. හරි. හොඳයි. ඒක කතා කරමුකෝ. දැන් මෙහෙම. දැන් එකක් මම කියන්න ආවේ හැන්ද අතට නොදී බෙදුවද කියලා අහන එකේදී අපි ජනතාවට කියනවා දෙන්නකෝ හැන්ද හරියට. එතකොට බෙදලා පෙන්නන්න. සුක්කානම අතර දෙන්නකෝ පැදලා පෙන්නන්න. අවුරුදු 74 සුක්කානම කාටද දුන්නේ? දැන් සුක්කානම තියෙන්නේ නන්දසේන මහත්තයාගේ. කොහොමද වාහනේ පැදවීම? චප්ප කරලා තියෙන්නේ හප්පලා. හරි. හප්පලා තියෙන්නේ. දැන් මෛත්‍රීපාල මහත්තයාට ඉස්සර සුක්කානම දීලා තිබ්බා. කොහොමද තාත්තේ? හැප්පුවානේ. මහ බැංකුවේ හැප්පුවා. චප්ප වෙලා ගියා. ඈ ඒකේ බැඳුම් කර වංචාව සෑහෙන විශාලයි. ඊට පස්සේ හැප්පුවා පාස්කු ප්‍රහාරය. ඉතින් හප්පලානේ තියෙන්නේ 74 වසරක් හප්පලා චප්ප වෙච්ච රටක් අපි කියන සුක්කානම අපි අතර දෙන්න. හැන්ද අතර දෙන්න. බෙදලා පෙන්න. එතකොට ඔබ ප්‍රශ්න කරනවා ඇයි මේ 2005 මේ දුන්නනේ ඒකේ බෙදලා බෙදපුවා කො කියලා අහනවා. රයිට් ඒකට උත්තරේ මෙහෙම. ඒ වෙලාවේ අපිට සන්දාන ආණ්ඩුවකට යන්න උනේ ඇත්තටම මේ අපි ඇත්තම කැමති නෑ මේ අදූරදර්ශී පාලකයෝ හොරකමයි වංචාවයි දූෂිතභාවයයි තියෙන කට්ටියත් එක්ක එක්කවෙලා රටක් හදන්න බෑ කියලා දන්නවා. නමුත් මෙහෙමනේ රටට බරපතල ප්‍රශ්න ගොඩක් එනකොට තීරණාත්මක මොහොතවල වල දේශපාලන තීන්දුව කැපකිරීම කරන්න වෙනවා. ඉතින් මේ මොහොතේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ රට දෙකඩ වෙන්න ඔන්න මෙන්න අන්තර්පාලන දොළපිදේනි දෙනවා සටන් විරාම ගහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට කැඩෙන තත්ත්වයට ගෙනල්ලා තිබුණා. ජාත්‍යන්තර ඒකට බලපෑම් තදේට තිබුණා.
අනිත් පැත්තෙන් ශ්‍රීගේනි ශ්‍රී ලංකා ගහලා මේ රටම විකුණන තත්ත්වයට ඇවිල්ලා තිබුණා. ඒතකොට අපි පක්ෂයක් හැටියට කල්පනා කරා අපි තනි ගමනක් යන්නේ හිතා ඉන්නකොට බෙදිලා තිබුණොත් රට විකිනිලා තිබුණොත් රට අපි තනියම ගමනක් ගිහිල්ලා බලය ගන්නකොට හදන්න රටක් නැහැ. එහෙනම් අපිට බලපෑමක් ආවා. අපි බල කරගත්තා මේක බේර ගන්න ගහමු සන්දානයක් කියලා. ඒ අනුව තමයි ওই චන්ද්‍රිකා නෝන අතර සුක්කානම ආවා. සන්දාන ආණ්ඩුව. ඔයගොල්ලෝ ෆුට්බෝල් එකේ හිටියේ චන්ද්‍රිකා නෝන සුක්කානම ගත්තා. හැබැයි චන්ද්‍රිකා නෝන අතේ සුක්කාන තිබ්බට ජීර්දමේ මහින්ද මහත්තයා. එයා ජීර් දාන. එතකොට ජනතා විමුක්ති ෆුට්බෝල් එකේ. ආව අපි ෆුට්බෝල් එකේ. ඉස්සරහා සීට් වල ගියේ නැගලා දැන් ওই නිමල් සිරිපාල ඇමෙතුමා, මෛත්‍රීපාල ඇමෙතුමා, ප්‍රනාන්දු පුල්ල ඇමෙතුමා, මංගල ඇමෙතුමා ඔය කට්ටිය ඉතින් හරියට වාඩි වෙරි බස් එකට නැග්ගේ. බස් එකට නැග්ගේ මෙහෙමනේ මං අර නැගින්න හේතුව තමයි ඉස්සෙල්ලා කිව්වේ. දැන් අපිට පේනවානේ මෙහෙම සමහර කොඩිවින කපන්න අපිට ඒ යම් මොහොතවල දේශපාලන තීන්දුව ගන්න වෙනවා. ඉතින් ඒ ගත්ත තීන්දුව. ඒ කොඩිවිනේ කැපුවා ඈ. ෆුට්බෝල් එකේ ගිහිල්ලා හරි එක කරා. රට බෙදෙන්න දුන්නේ නැහැ නේ. ඒකට හැරෙව්වා. අපි ෆුට්බෝඩ් එකට ගොඩ වෙලා සීට් එකේ වාඩි වෙන තමයි බැලුවේ. ඇමතිකම් 4ක් ගත්තා. නෑ. ඇමතිකම් 4ක් ගත්තා. ෆුට්බෝඩ් එකේ ගියා ගමන ගියා නම් මොකද වෙන්නේ? සීට් එකේම යන්න ඕනි කෙලෙකුත් නෑනේ. සීට් නොදීපු එක වෙනම කතන්දරයක්. අපි ෆුට්බෝඩ් එකේ ගියා. ඇමතිකම් 4ක් ගත්තා. ඒ ගත්තපු එක ඇමතිකමක ප්‍රශ්නයන්නේ දැන් ඔබ ඇහුවේ කල්ප. වැව් දසදහස ව්‍යාපෘති මොකද වුනේ කියලා. ඒකත් යන්නකෝ. දැන් අපි මාස 14යි ආණ්ඩුව ඇතුළේ හිටියේ ෆුට්බෝඩ් එකේ 14 එළියට දැම්ම ඊට පස්සේ එළියට මෙහෙම දැම්මට වඩා කියනවා එළියට ගියා කියලා කියනවා. දාන්න සැලසුම් කරා. මොකද අපි යන ගමනේදී යාලා එක පැත්තකින් දේශපාලන බියකටපත් වුණා. මොකද අපි යන ගමන වෙනස්නේ. අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙලත් එක අපි ගමන යනවා. වංචා දූෂණ නැහැ. අයිතු විදියට වාහන පාවිච්චියක් නැහැ. ජනතාව වෙනුවෙන් කැප වෙනවා. දැන් ගන්නකො කුෂිකර්ම අමාත්‍යාංශයේ කුෂිකර්ම පසු සම්පත් ඉඩම් වාරි මාර්ග ඇමති කවුද? අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා. වැව් දසදහසේ ව්‍යාපෘතිය. කිරිගොවි ගම්මාන 500 ව්‍යාපෘතිය. දැන් අපේ ලාල්කාන්සොර කුඩා කර්මාන්ත ඇමති. කර්මාන්ත ගම්මාන 1000 ව්‍යාපෘතිය. මේ වගේ එනකොට අපි ජනතාවට වැඩ කරනකොට අවුරුදු 5ක් අපි හිටියොත් මොකද වෙන්නේ? මේ වැඩ ඔක්කොම වෙනකොට මිනිස්සු තේරුම් ගන්නවා මේ මිනිස්සු මේ රට හදනවා. ආර්ථිකය හදනවා. ගොඩ නගනවා. එතකොට අපිටම කැමතිලා අපිට තනි ආණ්ඩුවක් එයිනේ. අන්න ඒක කල්පනා වුණා ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර කියපු කණ්ඩායමට. එතකොට ඉතින් කකුලෙන් අදිනවා කෙනෙහිලිකම් කරනවා. ඉතින් මේවනේ ඔක්කොම දීග ගියාට දික්කසාදත් වෙනවනේ. ඉතින් බැරි වුණා. ඉතින් බැරි වෙච්ච තැන ඉතින් වෙන් වෙන්න උනා. හැබැයි මාස 14ක් හිටියා. දැන් 14ට මොනවද කරේ? අන්න හරි. දැන් මෙන්න මෙහෙම අපි කියන රටේ ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ මාස 14 පරීක්ෂා කරන්න. අපි මොනවද කළේ? මොකද්ද උත්සාහ ගත්තේ? ලදරු විය. අලුතෙන් ආණ්ඩුවකට ඇවිල්ලා අනුන්ගේ වාහනයක නැගලා ෆුට්බෝඩ් එකේ ගිහිල්ලා කොහොමද හිතුවේ අපි? මොනවද කරන්න මහන්සි ගත්තේ? මොනවද කරේ? කියලා ටිකක් කල්පනා කරන එක වටිනවා. ඔබ අහපු ප්‍රශ්නේ හොඳයි. අපි ගෙනාවා එක ව්‍යාපෘතියක් අනුර කුමාර සහෝදරයා ජාතියට පණ දීම දහසක් මහ වැව් ජාතියට පණ දීම මේ රටට පණ දෙන්න නම් කුෂිකර්මාන්තයට තැන දෙන්න ඕනි. දැන් අපේ රට ඉතිහාසය ගන්නකො ඉතිහාස කුෂිකර්මාන්තේ කොහොම එකක්ද? ලංකාවට නම් තියෙනවනේ කල්ප මෙහෙම පෙරදිග ධාන්‍යාගාරය. ඒ කියන්නේ ලෝක ගෝලය දෙකට බෙදෙනවා. එක ගෝලයක් අපරදිග, එක ගෝලයක් පෙරදිග. අපි ඉන්නේ හිරු පායා එන පැත්තේ. හිරු පායා එන පැත්තේ වැඩිම ධාන්‍ය තිබුණු රට මේක. හින්දා පෙරදිග ධාන්‍යාගාරය. දැන් කොහොමද පෙරදිග ධාන්‍යාගාරය? දැන් මේකට පෙරදිග ධාන්‍යාගාරය කියනට වඩා හොඳයි පෙරදිග හිඟන ලන්තේ කියන එක. ඇයි? දැන් මේ කට්ටිය සාටක දාලා සුදු ඇඳගෙන ටයි දාගෙන අපේ නිලධාරි ගිහලා මියන්මාරට කියනවා රටට කන්න නැහැ. හාල් දෙන්න බැරිද? චීනයට ගිහින් කියනවා හාල් දෙන්න බැරිද ලංකාවට? මේක හාල් පිටරට පටවපු රටක්. දැන් මේක පෙරදිග ධාන්‍යාගාරය නෙවෙයි. ඔන්න ඔතෙන්ට ගෙනල්ලා. ඉතින් ඒ ජාතියට පණ නෙවෙයි මේ ජාතිය පණ නැති කරනවා. ඉතින් ඉතිහාසයේ මේ රටට කිව්වා ආපහු වැව් බැඳි රාජ්‍ය. දැන් හොඳයි ගොම් බැඳි රාජ්‍ය වගේ කිව්වනම් හොඳයි. ඒ කාලේ වැව් බැඳි රාජ්‍ය. එතන වැව් අපි දහස් ගණන් වැව් තිබුණා. ඇයි වැව් හැදුවේ ඒ කාලේ පාලකෝ? වැව් හැදුවේ කුෂිකර්මාන්තයේ ජල සම්පාදනයේට. ඉතින් මේ රටේ තිබුණා අපේ පැත්ත වෙල්ලස්ස. වෙල්යායවල් ලක්ෂයක්. ඉතින් වෙල්යායවල් ලක්ෂයක් තිබ්බා කියන්නේ වැව් අමනුත් ලක්ෂයක් තියෙන්නේ නැතිනේ. ඉතින් එහෙම රටක ජාතියට පණ දුන්නේ ඉතිහාසයේ ක්‍රමයට නිසා අපිත් කුෂිකර්ම අමාත්‍යාංශය ගත්ත වෙලාවේ තීන්දුව කරා ජාතියට පණ දීමවස් දහසක් මහ වැව් අවුරුදු 5ක් තුල වැව් අමනු 10000ක් හදන්න තීන්දුව කරා. දැන් ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමාරාම, පන්නේගමුව, වීරවිල වගේ ප්‍රදේශවල දෙකන්නේ වැඩ කරන්න බෑ. යාල මහ බෑ. මහට විතරයි ටිකක් වැඩ. බොන්න වතුර නැහැ. ඔහොම වෙලාවේ මේ පැත්තේ මිනිස්සු උද්ඝෝෂණ කර හිටියා. රාජපක්ෂ මහතුරුන්ට ඒකට පිළිමයක් යොදන්න බැරුණානේ. අන්නේ වෙලාවේ තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා මැණික්ගම් හරස් කරලා යාල මැදදී වෙහෙරගල ජලාශය ආරම්භ කරේ. ඒකට මේ පිටරටින් ඉංජිනේරුවෝ ගෙනාවේ නැහැ. වැව් හදන්නේ. අපේ රටේ 30-40000ක් වැව් හැදුවෙත් අපේ වාරි ශිල්පීන්නේ අපේ ඉතිහාස කතාවේ තියෙනවා කාශ්මීරයට ඉන්දියාවට අපේ රටෙන් වාරි ශිල්පීන් අරන් ගියා කියලා. ඉතින් මේ ගෝඨාභය නන්දසේන තිස්සමහාරාමේ මාගම රාජධානිය ප්‍රධාන වැවේ මඩ ටික අයින් කරන්න චීනෙන් ගෙනාවා. හැබැයි අපේ අනුර කුමාර දිසානායක සොරයා ලංකාවේ ඉංජිනේරුවෝ දාලා තමයි වෙහෙරගල ජලාශය හැදුවේ. දහසක් මහ වැව් ජාතියට පණ දීම. ඉතින් ජාතියට පණ දෙන්න අපි වැව් හදාගෙන ආවා. දැන් ජාතියට පණ දීලා තියෙනව නේද? පණ නැති කරලා තියෙන්නේ. බෙලි මිරික යන්නේ. කුෂිකර්මාන්තේ මිරිකෙනවා. එහෙනම් හාල් පිට රටේ හිඟනවා. වගේ තියෙනවා. එහෙනම් දැන් අපට පේනවා
ඉතින් අපි උත්සාහයක් ගත්තා. දැයේ කිරි සුවඳ කිරිගොවි ගම්මාන 500 වැඩපිළිවෙල. ලංකාවේ කිරිගොවි ගම්මාන 500ක් දාන සැලසුම් කරා. පළවෙනි කිරිගොවි ගම්මානේ මගේ දිස්ත්‍රික්කේ බදුල්ල දිස්ත්‍රික්කේ වැලිමඩ දික්කපිටිය ගමෙන් ආරම්භ කරා. මොකද්ද වැඩේ? මොකද්ද සැලසුම? අපි මොන වගේ මිනිස්සුද කියලා හිතන්නකෝ. ජනතාවට අපි හිතන්නේ කියන අපි මොන වගේ හිතුවද? කොයි වගේද උත්සාහ ගත්තේ? දැන් වෙනකොට 17,65,000ක් ඉන්නවා මේ සමෘද්ධිලාභී. ඉතින් ඒ වගේ පවුල් වල ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා හිතලා එක ගම්මානකින් 50ක් වගේ ගොවි පවුල් තෝරලා දක්ෂයි තෝරලා ට්‍රේනින් එකක් දීලා ඒ කට්ටියට අපි ගාලා හදාගන්න අවශ්‍ය බඩු ආණ්ඩුවෙන් දුන්නා. සිමෙන්ති, යකඩ කම්බි ටික, තහඩු ටික දුන්නා. වාජන ටික දුන්නා. කිරි ගන්න මිල වැඩි කරා. ඔය ඉන්දියාවේ හොඳ අමූල් ව්‍යාපාරය කියලා කිරි ව්‍යාපාරයක් තියෙනවානේ. එහෙ ඉන්නවා වැස්සියෝ ඉන්නවා හොඳ තාක්ෂණයේ විසින් කටේ පරිශන කරලා වැඩි දියුණු කරලා ඉන්නවා. නිකන් දවසට කිරි ලීටර් 35 40 ගන්න වැස්සියෝ. ඉතින් අපි මේ සහන යෝජනා ක්‍රම හදලා ඒවා සැලසුම් කරා. ඉතින් එක වැස්සියෙක් ගෙනලා දවසට කිරි ලීටර් 35ක් ගත්තා කියමුකෝ. දැන් රුපියල් 100යි කිරි ලීටරේ පැට් එක හොඳයි නා. ඉතින් ඒතකොට 3500යි දෙන්නෙක් හැදුවොත් 7000යි. ඉතින් කිරි ගම්මාන 500ක් දාගෙන ඔහම යනකොට අපි බැලුවා ගම්මාන 500ක් આવොත් ඒ කිරි කොහේ හලන්නද? ඉතින් කර්මාන්ත ශාලාවකට යන්න ඕනේ. කුරුණෑගල ඉඩම වෙන් වුණා. ලක්ෂ 500ක් වෙන් කරගත්තා. අලුත් කර්මාන්ත ශාලාවකට යන්න හැදුවා. ගම්මාන දාගෙන. මෙහෙම යනකොට මාස 14න් ෆුට් බෝඩ් එකෙන් බහලා එන්න වුණා. දැන් මොකද වුනේ? වැව් 10000 වැඩේ නැවතුණා. කිරිගොයි ගම්මාන වැඩේ නැවතුණා. අර කිරිගොයි ගම්මාන වැඩේ ඉස්සරහට යන පවුල් කීයක ආර්ථිකය ශක්තිමත් වෙනවද? පිටරටින් මේ කිරිපිටි ගේන්න යන ඩොලර් කොච්චර අඩු වෙනවද? එහෙනම් අද ලංකාවේ කිරිපිටි පෝලින් තියෙනවද? එතකොට අර කර්මාන්තශාලාවේ කොල්ලන්ට කෙල්ලන්ට කොච්චර රස්සා හම්බෙනවද? ඒ ඔක්කොම නැවැත්තුවා. දැන් පැහැදිලි. ඕක ඇතුලේ අපි හිතමුකෝ දැන් ඔබතුමාලා වැඩේ සාර්ථකයි කියලා. ඔය වගේ එන ආණ්ඩු එක විදිහේ ව්‍යාපෘති අරගෙන එනවා. රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන්, කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන්. හැබැයි මේක ගේනවා බලය තට්ටුව මාරු වෙනවා. ඒක නතර කරනවා. යට කරන්නේ මිනිසුන්ගේ කෝටි ගානක මුදල්, බදු මුදල්. ඔබතුමාලා කියනවා කිරි ගම්මාන 500ක්, වැව් 1000ක්. ඒව නතර වෙනවා. එතකොට මේ පහුගිය කාලේ ආණ්ඩු ගෙනාපු ව්‍යාපෘති තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩු ගෙනාපු ව්‍යාපෘති තියෙනවා. මේවා ගේනවා, භාගයක් යනවා, ආණ්ඩු මාරු වෙනවා, එන ආණ්ඩු නතර කරනවා. මොකද්ද මේ රටේ මිනිසුන්ගේ සල්ලිත් එක්ක කරන සෙල්ලම? ඔව් ඒකේ මෙහෙම දැන් අර කතාවෙම ඔකට මම උත්තරයක් ගන්නම්කෝ. අපි මේවා කරේ රට ගොඩ ගන්න. හරි. එතකොට ඒවා නැවැත්තුවේ එයාලා ගොඩ යාම වැළකෙන නිසා ඒක නැවැත්තුවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මේ රට වැඩි හරියක් කිරිපිටි ආනයනය කරන්නේ කවුද? දේශපාලඥයෝ හෝ ඔවුන්ගේ හිතවත් හෝ ඔවුන්ගේ ඥාතීන්. අපි ගම්මාන 500 කිරි නිෂ්පාදනය වැඩි කරාට පස්සේ එයාලගේ ආදායම මාර්ගය ඇහිරෙනවා. මම මේකට මුලින් උත්තරයක් දුන්නේ මේ දැන් ලංකාවේ දැන් දේශපාලන බිස්නස් එකක් කියලා. මේක මහජන සේවයක් නෙමෙයි. මහජන සේවයක් නම් කිරි ගම්මාන හැදෙන්න ඕනේ. වැව් ගම්මාන හැදෙන්න ඕනේ. වැව් ටික හැදෙන්න ඕනේ. කර්මාන්ත හැදෙන්න ඕනේ. අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. ඉතින් අර ඔබ අහපු ප්‍රශ්නෙට මෙහෙමයි. දැන් මේ පැවතුණු ක්‍රමයේ තමයි ඔබ ඇහුවේ. එක ආණ්ඩුවක් ගේනවා ව්‍යාපෘතියක් අනිත් ආණ්ඩුව නවත්තනවා. මොකද යාලා මහජන සේවය නෙවෙයි නම් බිස්නස් එක කරන්නේ නම් ඒක එහෙම වෙනවා. අපි ඊට වෙනස්නේ. අපි මේ රට ගොඩනගන්නනේ එන්නේ. එහෙනම් අපි හිතනවා මේ රටේ කෘෂි කර්මාන්ත මේ රටේ අධ්‍යාපනය ඇතුළු සියලු ශේත්‍ර දැවැන්ත වෙනසකට භාජනය විය යුතුයි කියලා. එහෙම වුණොත් මේක ගොඩ ගන්න පුළුවන්. අර තිබුණු ක්‍රමයට හරිය ඔබේ ප්‍රශ්නේ නිවැරදි. නමුත් අපේ ක්‍රමයට අනුව ඔක වැරදි. හරි. දැන් ඔබතුමාලා කිව්වා මේ ඔබතුමාලගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ රටේ මහජනතාව සමග එක හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින මන්ත්‍රී කණ්ඩායමක් දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරනවා කියලා. ඒ වගේ ඔබ කිව්වා මේ සමහරුන්ට රිදුණා කියලා කිව්වා අර වාහන බලපත්‍ර, වාහන පහසුකම්, කාර්ය මණ්ඩල පහසුකම් ගැන කතා කරද්දී. ඔබතුමාලා නඩුවක් දානවා මම දිනේ මතක් කරන්නම් 2021 ජූනි මාසේ 17 වෙනිදා මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් FR කේස් එකක් ෆයිල් කරනවා. කියනවා මේ වාහන දෙන්න එපා මේ බදු වරප්‍රසාද යටතේ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැති දෙයක් මේ මන්ත්‍රීවරුන්ට කියලා විශේෂ කරලා දෙන්න එපා කියලා ඔබ පක්ෂය නඩුවක් ගොනු කරනවා. මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා. ඒ කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට වෙන කණ්ඩායම් වලට මේ වෙනම වාහන නිකුත් කරන්න අවශ්‍ය නැහැ, වාහන බලපත්‍ර නිකුත් කරන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම කියන ඔබේ පක්ෂයේ 2015 දෙසැම්බර් මාසේ 31 වෙනිදා අවසන් වුණු වර්ෂය සඳහා ඔබ මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දෙනවා ඔබේ පක්ෂයේ වියදම් වාර්තාවක්, ආදායම් සහ වියදම් වාර්තාවක්. එහි සඳහන් කරලා තියෙනවා මන්ත්‍රීවරුන්ගේ වාහන විකුණා පක්ෂයට ලැබුණු පරිත්‍යාග විදිහට 1 කෝටි 9 ලක්ෂයක මුදලක් ඔය පක්ෂයට පරිත්‍යාගද ලැබිලා තියෙනවා කියලා. මොකද්ද මේ කතන්දරේ? එකක් මොකද ගැට ගහන්නේ නැහැ නේද ඒකට? නෑ ගැට ගහනවා. ගැට ගහනවා. නිවැරදි පිළිවෙල. ඔබ ප්‍රශ්නේ කිසි වරදක් නැහැ. ප්‍රශ්නේ හරි උත්තරේ මේක. දැන් ඔය නඩුව සම්බන්ධයෙන් ඔය නඩුව තියෙන්නේ මෙහෙම එකට.
මතකයි නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා මුදල් නැමැති වෙලා හිටපු මොහොත බැසිල්ලෙන් ඉස්සෙල්ලා එතකොට ඒ සූදානම් වුණා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට වාහන ප්‍රමාණයක් 227ක් ආනයනය කරන්න. 224 වැඩි ආනයනය කරන්න තීන්දුව කරා. අපි ඒකට එරෙහි වුණා. මොකද තීරු බද්දෙන් තොරව ගෙනල්ලා මේ මැති ඇමතිවරු ඔක්කොටම පක්ෂ විපක්ෂ කියලා තමයි බෙදන්නේ. ඉතින් ආණ්ඩු පක්ෂෙනි වැඩියෙන් ඉන්නේ මේ පැත්තට ගන්න තමයි බැලුවේ. අපි ඒකට විරුද්ධ වුණා. රට තිබුණු තත්ත්වය අනුවයි මේක වැරදි නිසායි අපි ඒකට විරුද්ධ වෙලා අපි ඒකට ගියා. එතකොට ඊළඟට හැබැයි මෙහෙම. දැන් අපි മന്ത്രി ධූරයක් පවත්වන්න යනවා නම් ඒකටත් යන්න එන්න ක්‍රමයක් අවශ්‍යයිනේ. දැන් අපේ පක්ෂ ප්‍රතිපත්තිය නම් තියෙන්නේ අපි වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. නමුත් දැන් අපි හිතමු රජයේ නිලධාරියෙකුට රජයේ වගකීම් යුතු නිලධාරීන්ට රජෙන් වාහනයක් දෙනවනේ. නිලය අවසන් වුණාට පස්සේ රජයට බාර දීලා යන්න ඕනේ. ඒ සිස්ටම් එක තමයි අපේ ක්‍රමයක් ඇතුලේ മന്ത്രിවරුන්ටත් ඇමතිවරුන්ටත් කරන්න වෙන්නේ. බලපත්‍රයක් එහෙම දෙන්න සූදානම් නැහැ. නමුත් දැන් මේ තියෙන එක ඇතුලේ අපිට තිබුණු කාලේ මේ අපි ගත කරමින් තියෙන කාලේ മന്ത്രിවරුන්ට වාහන බලපත්‍රයක් ලැබෙනවා. එතකොට අපි මේ තීරුබද්දෙන්තර වාහනයක් ගෙන්න ලැබිච්ච බලපත්‍රයට අපි ගෙනල්ලා තියෙනවා. ඒකේ බලපත්‍රයේ වටිනාකමටම අපි වාහන ගෙනාවේ නැහැ. මේ රටේ ජනතාවට බරක් නොවන දැන් අපි විශේෂයෙන්ම ඇත්තම ගත්තොත් වැඩිපුර අරන් තියෙන කැබ් රථ. දැන් මමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටියානේ. මටත් හම්බෙච්ච බලපත්‍රයට අපි කැබ් රථයක් ගෙනාවා. ගෙනලා පාවිච්චි කරා. එතකොට අපිට බලපත්‍රය දෙනකොටම තියෙනවා ඒකේ කොන්දේසියක්. මේ බලපත්‍රය අන්සතු කළ නොහැක, විකිණීමට නොහැක. කිසිදු තැනක ජනතා ආයතනයේ මන්ත්‍රීවරු බලපත්‍රයක් විකුණලා නැහැ. පුළුවන් ඒව හොයලා කියන්නකෝ. එහෙම විකුණලා නැහැ. අපි පාවිච්චි කරලා තිනවා. ඒතකොට විකුණන්න අයිති වෙන කාලයක් එනවා අපිට. අවුරුදු 5 පෙන්නට පස්සේ කාලයක් එනවා. ඉතින් වාහනය සවුත් වුණාට පස්සේ ඔබත් සමාජයට ඒ වාහනේ විකුණනවානේ අලුත් එකක් ගන්න. ඒතකොට දැන් අපි පරණ වාහන පාවිච්චි කරලා අපි ඒව විකුණපුවා තියෙනවා. ඉතින් ඒව අපි මුදල් වාර්තාවේ දාලා තියෙනවා. හංගලා නැහැනේ. ඔය දාලා තියෙන ලස්සනට. ඒව තමයි මුදල්. ඒ කියන්නේ මොනවා වුණත් ඔබතුමාලා අර බදු මුදල් ලැබුණු වරප්‍රසාද පාවිච්චි කරලා වාහන ගත්තානේ. ඔව් ඒක දැන් අපි මේ කියනවා. වරප්‍රසාද භුක්ති විඳින්නනේ. වරප්‍රසාද කියන්නේ මෙහෙම. දැන් මේ മന്ത്രി ධුරේ පාවිච්චි කරන අපි යෝජනා කරන ක්‍රමයේ ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් ඒ මොහොතේ. ඉතින් හැන්ද අතට හම්බෙච්ච වෙලාවනේ ඒක කරන්න වෙන්නේ. ඒක බෙදා ගන්නවා. බෙදා ගන්නව නෙවෙයි. අපි හරි විදියට බෙදනවා. හරි දැන් මේ කට්ටිය බෙදුවානේ බලපත්‍රයක් දුන්නා වාහනයක් ගේන්න. හරි. එතකොට දැන් අපි දැන් කරත්තෙන්ද යන්න ඕනේ. බස් එකේමද යන්න ඕනේ මන්ත්‍රීකම කරන්න. එතන බෑනේ මේක බලය ගන්න නම් ජනතාව අතරට යන්න ඕනේ. ජනතාව ප්‍රශ්න විසඳන්නත් යන්න ඕනේ. ඔන්න ඔය කතාව ඔක ආණ්ඩුවේ කට්ටියත් ඔය සාධාරණීකරණය කරන්න කියනවනේ. මම ඔක මිනිස්සුන්ගේ පැත්තෙන් ආයි අහන්න ඔබතුමාගෙන්. මට ඔය කතාවේ එල්ලෙල්ල යන්න ඕමනාවක් නැහැ. දැන් සාමාන්‍ය රටේ හැම මිනිස්සෙක්ම ගත්තොත් එහෙම හැම කෙනෙක්ම රටට වැදගත් වෙන සේවයක් කරනවා. අපි තුමු කසල ශෝධන කරන මිනිස්සෙක් කියලා. ඔව්. ඔහුගේ කාර්යභාරය නොවුනා නම් අපිට නහය වහගෙන තමයි යන්න වෙන්නේ ප්‍රධාන නගරක යනකොට. අනිවාර්යයෙන්. ඒ වගේ ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම සේවාවන් වටිනවා. ඒතර අපේ රටේ විශේෂ ක්‍රමයක් තියෙනවා මේ සාමාන්‍ය ඉහළ වැටුප් ලබන යම් යම් පුද්ගලයන්ට වෙන වෙන වරප්‍රසාද. වෛද්‍යවරුන්ට, ඒ ටීචර්වරුන්ට, සමහරවිට දේශපාලඥයන්ට මේ වගේ කණ්ඩායම් වලට විශේෂ වරප්‍රසාද හිමි වෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට හොඳ වැටුපකුත් රජෙන් ලබා දෙනවා. මේ හැමදේම පාවිච්චි කරන ජනතාවගේ බදු මුදල්. ඒතර මේගොල්ලන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙන්නේ. මොකක්ද හේතුව? දැන් ඔබ දේශපාලඥයෙක් විදිහට ඔබ ජනතාව සේවකයෙක්. ඒතර ඔබ අනුමත කරනවද ඔබට වැටුපකුත් දෙනවා. ඔබට විශේෂ වාහනයකුත් දෙනවා. නිල නිවාසයකුත් දෙනවා. ඇයි එච්චර මේ අපි මේ මෙතෙන්ට යන්න ඕනේ සමාන වරප්‍රසාද ගැන සමාජවාදය ගැන කතා කරන ඔබතුමාලා මේ ක්‍රමය අනුමත කරනවද? එකක් දැන් ඔය දෙන වරප්‍රසාද අපි පාවිච්චි කරපු විදිය වෙනස් එකක්. මම අර කිව්වේ පර්මිට් එක හම්බුණා. වාහනේ ගෙනාවා. ඒ ගේන තිබුණු වටිනාකමට ගෙනාවේ නැහැ. අපි මේ රටේ ජනතාවට බරක් නොවන ප්‍රමාණයට වැඩෙච් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට අපි වාහනයක් පාවිච්චි කරන්න තීන්දුව කරා. අනිත් පැත්තෙන් අපි දැන් අර පැත්ත ගමු. දැන් ඔබේ ඊළඟ ප්‍රශ්නේ දැන් මේ රටේ අපි විතරක් නෙවෙයි දැන් වරප්‍රසාද භුක්ති දෙන ගොඩක් අය ඉන්නවනේ. එතකොට මෙහෙම රටක ඉදිරි පැවැත්ම අනුව පැවැත්මක් තියෙන නම් සේවයේ අවශ්‍යතාවයට ඒ සේවය ගන්න අවශ්‍ය පහසුකමක් සපය ගන්න ඕනේ. තමන්ම හරි ආණ්ඩුවක් හරි සපයන්න ඕනේ. වෛද්‍යවරයාගෙන් ඒ සේවය ගන්න වෛද්‍යවරයාට අදාළ පහසුව තියෙන්න ඕනේ. ගොවියට ඒ සේවය සපයන්න ගොවියට අදාළ පහසුකම දෙන්න ඕනේ. ඉතින් අපි කියන්නේ විෂමතාවයක් තියෙනවනේ බරපතල රටේ මේ සම්බන්ධයෙන්. ඔව් විෂමතාවය කියන්නේ මෙහෙම. ඒක ඒ විදිහට ගන්නකො දැන් එක එක්කෙනාගේ දැන් කාර්යභාරය වෙනස් නම් ඒ කාර්යයට අදාළ පහසුකම් ටික තියෙන්න ඕනේ. දැන් ගොවියට මොනවද ලැබෙන පහසුකම්? ඔව් දැන් පහසුකමක් නැහැ. ඒකනේ අපි මේ කියන්නේ අපි මේ මං අහන්නේ විෂමතාවයක් තියෙනව නේද කියලා. විෂමතාවය පිළිගන්න හින්දානේ අපි මේ දේශපාලන කතන්දරේ කියන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. පුළුවන්ද කරන්න? පුළුවන්. මේක සහතික කරලා කියන මේක පුළුවන්. කොහොමද කරන්නේ? නිලධාරී වාදය කඩන්නේ කොහොමද ඔබතුමාලා? ඒකට මම එක පැත්තෙන් ඔබට උත්තරයක් දුන්නා මුල් වටේ. ලෙඩාට අසාධ්‍යයි දෙන්න අපේ බෙහෙත් වට්ටෝරුවක් තියෙනවා කරලා දෙන්නම් කියලා. ඒ කියන්නේ සැරට බෙහෙත් කරන්න වෙනවා. සැරට බෙහෙත් කරන්න ඕන දැන් සමහර ඔපරේෂන් කරන්න ඕන දැන් ඔපරේෂන් කරන්න ඕනේ. නැත්නම් ලෙඩා කොට ගන්න බෑනේ. ඒ කියන්නේ මර්ධනකාරී වැඩ පිළිවෙලට යන්න වෙයි. ඔන්න ඔබට ඕන විදිහට ප්‍රශ්න පෙරලා ගන්න බෑ. නෑ මම අහන්නේ ඔබතුමාට එහෙම කරන්න බෑනේ. මොකද රටේ දැන් මේනවල සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බරපතල වර්ජනයක් තියෙනවා. ඔව්. බරපතල වර්ජනයක් තියෙනවා. එක පැත්තකින් ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයෝ කියනවා මේ වෙලාවේ
මේ ලෙඩ්ඩු මෙච්චර අසන වෙලා ඉන්න වෙලාවේ ඇයි මෙහෙම වර්ජනයක් කරන්නේ? අවස්ථාවාදී නේද මේ මම දැක්ක කෙහෙල් රමුකල් ඇමතුමා කියලා දෙනවා 1,80,000කට වැටුපක් හම්බ වෙනවා කියලා හෙදියකට. OT පැය 400ක් අතිකාල පැය 400ක් හම්බ වෙනවා කියලා තිබුණා. එතකොට මේ මිනිස්සු හිතනවා එතකොට මෙහෙම අවස්ථාවකත් මේ මිනිස්සු මේ වර්ජනය කරනවා. එතකොට මේ වගේ රැලි ඔබතුමාලා ආණ්ඩු කරනවත් එනවනේ කොහොමද පාලනය කරගන්නේ? අපි රටක් ගොඩනගන්න අවංක චේතනාවෙන් යනවා නම් ඒවා පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් මේ රටේ මේ බලය ගැනීම සඳහා සංවිධානාත්මක වැඩ කොටසක් කරනවානේ. ජාතික ජන බලවේගය හැදුවා. ඒකට තව සංවිධාන එකතු කරගත්ත අවංක ප්‍රගතිශීලී වාමාංශික රට ගැන හිතන බුද්ධිමතුන් ඉඳන් සියලු දෙනා අපි එකතු කරගෙන තියෙනවා. ඒ සංවිධානය දැන් ජාතික වශයෙන් සංවිධානය වෙනවා, දිස්ත්‍රික් වශයෙන් සංවිධානය වෙනවා, ගම් මට්ටමේ සංවිධානය වෙනවානේ. මේ සංවිධාන හදලා තියෙන්නේ මේ ඡන්ද එකතු කරගන්න විතරක් නෙවෙයි. වෘත්තීය සමිතිය හැටියට, පැවිදි පක්ෂය හැටියට, කාන්තාව හැටියට විවිධ ශේෂ්ත්‍ර වලටත් මේ සංවිධාන හදනවා. මේවා අපි හදලා තියෙන්නේ අර අනික් පක්ෂත් හදන්නේ සහකාර සමිතියම හදලා ඡන්ද එකතු කරන්නේ. ඒකට හදපු එකක් විතරක් නෙවෙයි. මේ සංවිධාන හැදුවේ අපි බලයක් ගත්තම ඒ සංවිධානත් එකතු කරගෙන මේ රට ගොඩනගන්න. මේක තනියම හදන්න පුළුවන් රටක් නෙවෙයි. සාමූහික හදන්න ඕනේ. ඔබටත් වගකීමක් තියෙනවා. මටත් වගකීමක් තියෙනවා. එතකොට මේ අපි බලය ගන්නවත් එක්කම සහ මේ ගන්නට පෙර සිටම ජනතාවත් එක්ක සාකච්ඡා කරන මේ විදිහට රට ගොඩනගමු. අපේ සැලසුම් කියනවා. ඉතින් ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අවබෝධයක් දීලා මෙහෙම කරමු, මේ කැපකිරීම කරමු, මේ විදිහට අපි වැට්ටියක් කරමු, මෙන්න කෙටි කාලින සැලැස්ම මේ මාස 6ක් විතර අපිට මෙන්න මේ කැපකිරීම ටික කරන්න තියෙනවා. අපි ඔක්කොම මේ කැපකිරීම ටික කරමු. දේශපාලඥයොත් අර ඔබ ඉස්සලා කිව්වේ වරප්‍රසාද අපි පහලට දානවා. දේශපාලඥයොත් පහලට බහිනවා, බීමට බහිනවා. කැමති වේද? ඉතින් අපිනේ ආණ්ඩුව ගන්න. ඉතින් අකමැති. ඒ කියන්නේ මර්ධනයක්නේ. මොකද්ද මර්ධනේ? ඌව කරන්න බෑනේ. කොහොමද කඩන්නේ ඔය නිලධාරී තන්ත්‍රය? දේශපාලන අධිකාරමේ බලය. ඒ වගේම කාලාන්තරයක් තිස්සේ හුරු වෙච්ච එකම ක්‍රමයකට හුරු වෙච්ච රාජ්‍ය සේවය කොහොමද ඔබතුමාලා මේ කොඳු කඩන්නේ? වැඩේ හොඳයි කියලා මිනිස්සුන්ට කියන්න පුළුවන්. ලේසි වෙන්නේ නැහැ වැඩේ කරන්න. දැන් ඔබ කියන විදිහට අපි අනිත් පැත්ත ගමු ওই ප්‍රශ්නේ. එහෙනම් මේක කරන්න බෑ. මේක කරන්න බෑ කියලානේ කියන්නේ. අපි එතන ඒ අදහසින් නෙවෙයි. අපි ධනාත්මක අදහසක ඉන්නවා. මේක වෙනස් කරන්න පුළුවන්. මේ මිනිස්සු ඔබ වුණත් ඔබත් එක්ක හරියට කතා කළොත් ඔබ හිත ඇතුලේ තවංක මිනිහෙක් ඉන්නවනේ. ඔබ හිත ඇතුලේ රට හදන්න ඕන හැඟීමක් තියෙනවනේ. ওই හැඟීම හැම මිනිහෙක් ඇතුළෙම ගන්න පුළුවන්. සුළු පිරිසක් ඕනනම් ගන්න බැරි අය ඉන්න පුළුවන්. ආයි බාධා කරනවා. ඔව්. ওই හැඟීම අවදි කරන්න ඔබතුමාලා අවුරුදු ගාණක් තිස්සේ කතා කරානේ. ඔව්. මිනිස්සු ළඟට ගිහිල්ලා කිව්වනේ. ජනමාධ්‍ය ආයතන වලට ගිහිල්ලා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවල වාඩිලා කිව්වනේ. ওই මිනිස්සු ඇතුලේ හැංගිලා ඉන්න අර මනුෂ්‍යත්වය අවදි කරන්න කතා කරානේ. අවදුනේ නෑනේ. අවදුනන පාර්ලිමේන්තුවේ ඉන්න එපා, මන්ත්‍රීවරු 50ක් 60ක් 70ක් ඉන්න එපා අඩු ගන්න. දැන් ඉන්නේ කී දෙනාද? දැන් පාර්ලිමේන්තුව කී දෙනෙක් ඉන්නවද ඔබතුමාලගේ? දැන් අපි ওই ප්‍රශ්නේ පහු කරලානේ ආවේ. ඔකට උත්තරයක් දීලා ආවේ. ආපහු රිවර්ස් එකට යනවා. ඒකට මම උත්තරේ දුන්නා. බලය ගන්න පුළුවන් ක්‍රමය කිව්වනේ. මිනිස්සු වෙනස් වෙයිද? මිනිස්සු වෙනස් වෙනවා. ඒක මම කිව්වනේ මිනිස්සු මේ එක තැන ඉන්නේ නෑ. මිනිස්සු මේ එක තැනක ඉන්නේ නෑ. මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. අපි ඒක වෙනස් කරන්න ඕනේ. මිනිස්සු වෙනස් වෙමින් ඉන්නවා. එහෙම නොහිතුවොත් ඉතින් අපිට බෑනේ. අපි ඔක්කොම අසුබවාදී හිතන්නේ. මේ රට හදන්න බෑ. ඔක්කොම පාරට බහි. මේක බලය ගත්තත් කරන්න බෑ. මේ මිනිස්සු ඔක්කොම රාසිකයෝ. කවදාවත් ඡන්දෙ දෙන්නේ නෑ. ඔහොම හිතියොත් බෑ. අපි හිතන්නේ එහෙම නෙවෙයි. මේ මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මිනිස්සු වෙනස් වෙනවා. මේ රට හදන්න පුළුවන්. මිනිස්සු බද්ධ කරගන්න ඕනේ. මෙහෙමනේ කල්ප. දැන් ගන්නකො මේ ගෝඨාභයගේ ආණ්ඩුව ගමුකෝ. මේ ආණ්ඩුව ආපු වෙලාවේ මේ කට්ටිය හැදුවානේ චිත්‍රයක් මෙහෙම. ජාතික හැඟීම හැදුවා. දේශප්‍රේමී හැඟීම හැදුවා. ඊට පස්සේ මේ කට්ටිය ජාතික ආරක්ෂාව හදනවා. මේ ඔක්කොම හැදුවම ලොකු විශ්වාසයක් ආවා. ඒ වචන වලට විශ්වාසයක් ආවා. ඒකට බලය දුන්නා. ඉතින් අපිත් ඔය වගේ විශ්වාසයක් හදනකොට මිනිස්සු අපිට බලය දෙනවනේ. ඒතර ගෝඨාභයට බලය දුන්නා. ඊට පස්සේ දැන් ගෝඨාභය හදන රට ගැන මිනිස්සුන්ගේ ඔළුවේ චිත්‍රයක් තිබ්බා. ඊට පස්සේ මිනිස්සු ස්වේච්ඡාවෙන් මේ දිනපු ගමන් මේ රට හදන්න මිනිස්සු බැස්සා. ගෝඨාභය මහින් දෙන්න කියලා නෙවෙයි. තරුණ පිරිස් ගිහිල්ලා තාප්පවල සිතුවම් අදින්න පටන් ගත්තා. චිත්‍ර අදින්න පටන් ගත්තා. රැල්ලක් වෙලා ගියා. ඊට පස්සේ තරුණයෝ ගිහිල්ලා පුරන් කුඹුරු කොටන්න පටන් ගත්තා. මේ රටේ පුරන් කුඹුරු කොටන්න පටන් ගත්තා. ආණ්ඩුව කියලා නෙවෙයි. මිනිස්සුන්ට දීපු ආකල්පයට අනුව මෙහෙම රටක් හදන්න අපි ස්වේච්ඡාවෙන් බහිනවා. ඉතින් අපි කියන්නේ ඔන්න ඔහම රටක් මේක. මේ රටේ මිනිස්සු එහෙම හිතනවා. මේ රටේ මිනිස්සු ඒක කැපකිරීම කරන්න සූදානම්. ඉතින් අපි හිතන ඔయిత වැඩි බලයක්, ඔయిత වැඩි නැකිටීමක්, ඔయిత වැඩි පෙරලියක් මේ රටේ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මහ එකා හොරකම් කරනකොට, ජනාධිපති හොරකම් කරනකොට, මුදල් ඇමති හොරකම් කරනකොට, අගමැති කැබිනට් ඇමතිවරු හොරකම් කරනකොට පහල හදන්න බැරි කතාවක් ඇත්ත. ඒතකොට මිනිස්සු හිතනවා උඩත් හොරකම් කරද්දි මම මොකටද හොරකම් නොකරේ ඉන්නේ? උඩත් ජහිල්ල යටත් ජහිල්ල. හරි. ඕමනේ හිතන්නේ. හැබැයි උඩත් හැදෙනකොට යටත් හැදෙනවා. හදන්න පුළුවන්. හරි. ඉතින් මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. කිසිම සැකක් තියාගන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේක වෙනස් කරන්න පුළුවන්. අපි මේ සංවිධාන ගොඩනගමින් යන්නේ ඡන්ද ගන්න විතරක් නෙවෙයි. මේ රට හදන එකත් අපි ඒත් එක්ක සාකච්ඡා කරනවා.
මේකට ඒ කට්ටිය දායක කරගන්න. ඔබත් දායක කරගන්න මේ රට හදන. ඔබගේ මාධ්‍ය සාකච්ඡා ඒ මොහොතවල වල තියන්න මේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න. මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න. අන්න ඒ ක්‍රම හරහා රටක් ගොඩනගන්න පුළුවන්. ලෝකෙ වෙනස් වුණේ එහෙම. ලෝකෙ වෙනස් වුණේ එහෙම. ලෝකෙ රටවල් දියුණු වුණේ එහෙම. එහෙම නැතුව බෑ. හිතන්න පුළුවන්. දැන් ඔබතුමාලා කියනවා ඉහළින් වෙනස් කරන්න ඕන කියලා ඉහළ තැන වෙනස් කරන්න ඔබතුමාලා කියනවා අර්බුදයේ ජය ගැනීමේ කඩිනම් ප්‍රවේශය කියලා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා රටේ රාජ්‍ය හා සන්නද්ධ සේවාවල ප්‍රධානියා විදිහට පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්නා ජනාධිපතිවරයෙක් පත් කිරීමක් පිළිබඳව. කොහොමද පාර්ලිමේන්තු ජනාධිපතිවරයෙක් තෝරන්නේ? අපි දිගටම කල්ප කීප එකක් තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමයට අපි එකඟ නැහැ. ඒකට එකඟ නැති වෙන්න ක්‍රමය මේ තියෙනවා. දැන් මේ විධායක ජනාධිපති ක්‍රමයේ 1978 හඳුන්වා දීපු වෙලාවෙ ඉඳන් විධායක ජනාධිපති ගාව පාර්ලිමේන්තුව කියන්නේ පඹේ. අගමැති කියන්නේ කැබිනට් මණ්ඩලය කියන්නේ පඹේ. විධායක ජනාධිපති පත් වුණු ගමන් නාස්ලානු දා ගන්නවා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට. එතකොට පාර්ලිමේන්තුව නිකන් තියෙන්නේ නිකන් පුස් කාර්යයකට. නිකන් සිග්නල් කණු වගේ අත උස්සනවා එහෙම. ජනාධිපතිට ඕන වැඩ තමයි කරන්නේ. එහෙනම් මේ විධායක ජනාධිපති කියන්නේ ඒකාධිපති ගති ලක්ෂණනේ. ඒ මිනිස්සයා පිස්සෙක් වුණොත් රට පිස්සු වෙනවා. හරි. ඒ මිනිස්සයා පඹයෙක් වුණොත් රට පඹයෙක් ගන්නට වැටෙනවා. මේ අපි ඉතිහාසෙම භුක්ති විඳලා තියෙන්නේ. එහෙනම් මේ විධායක ජනාධිපති ක්‍රමය අපි ප්‍රතික්ෂේප කරනවා. මේක ඒකාධිපති ගති ලක්ෂණ තියෙන රටක් විනාශ කරන්න පුළුවන් ලක්ෂණයක්. එහෙනම් සාමූහික තීන්දුව తీරන ගන්න තැනක් අවශ්‍යයි. එහෙනම් පාර්ලිමේන්තුවේදී අපි විධායක බලතල පාර්ලිමේන්තුවේ බෙදහැරි. පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයේ වට එයි. ඒ අතරේ අපි ඉතින් පාර්ලිමේන්තුව ඇතුලෙන් ජනාධිපති කෙනෙක් කොයි අපි දාලා තියෙනවානේ තෝරලා එයාට දෙන බලයකුත් තියෙන්න එපා. ඉතින් ඒක ඇතුලේ බලයක් තියෙනවා. නමුත් ඒකත් ගැට ගැහි පාර්ලිමේන්තුවේට එන බලයක් විදිහට සහ කැබිනට් මණ්ඩලයට එන බලයක් විදිහට බලයන් වෙනස් වෙයි. කොහොම නමුත් අපි බලාපොරොත්තු ඒ කියන්නේ නව ආණ්ඩු ව්‍යවස්ථාවක් එක්කද? අනිවාර්යයෙන්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එනවා. මොකද මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි දකිනවා මේක දැන් මේක යට තමයි මේ දැන් ඔබතුමාලා කියන මේ යෝජනාව කරන්න බෑනේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ. බෑ. කොහෙත්ම කරන්න බෑනේ. අනිවාර්යයෙන්ම මෙහෙම. මේ දැන් අපිට මේ දැනට කටයුතු කරන්න වෙන්නේ මේ මූලික නීතිය යටතේ. ඉතින් අපි ආවට පස්සේ රටට ගැළපෙන රට ඉදිරි ගමනක් ගෙනියන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න වෙනවානේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක වෙනසක් තමයි ඔබ ප්‍රශ්න කරේ. ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තව ගොඩාක් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපිට හිතන එක විතරක් කරන්නේ. ඒක ජනතාවත් එක්ක එක්කහුව වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් වෙන්නේ. ජනතා අදහසුත් අරගෙන තමයි ඒක සකස් වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු සමා වෙන්න බාධා කිරීමක් කරාට දැන් ලංකාවේ අපි දන්නවා 77 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන ආවට පස්සේ ලෝකේ කිසිම රටක නැති තරම් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන සිද්ධ වෙලා තියෙනවා. මේ උඩ ඒවට ගැලපෙන්නේ නැති පරස්පරව යට සිද්ධ වෙනවා. බරපතල අර්බුද 17 එනවා 17 කන පිට ගහනවා 20 එනවා. 18 එනවා 19 එනවා. මේවා මේ ළඟදී ආපු සංශෝධන මේවා ඉතාම බරපතලයි ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන්. ඔබතුමාලා හිතනවද දැන් එන ඒ වගේම එන අයත් කියනවා අපි ගේනවා අලුත් ආණ්ඩු ව්‍යවස්ථාවක්. මේවා හරියන්නේ නැහැ. මේක වෙනස්. දැන් යහපාලන ආණ්ඩුවත් කිව්වා අපි ගේනවා ආණ්ඩු ව්‍යවස්ථාවක් කියලා. හැබැයි ගෙන ආපු ආණ්ඩු ව්‍යවස්ථාවක් නේ ආණ්ඩුවත් නැහැ හොයාගන්නත් නැහැ. ප්‍රධාන පාර්ශ්වකාරයෝ දිය වෙලා ගිහින්. මේ ආණ්ඩුවත් කියනවා අපිත් ගේනවා ආණ්ඩු ව්‍යවස්ථාවක්. හිටපු ජනාධිපතිතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ඔන්න ජනතාවට දෙයියන්ගෙන් පිහිටා ඔය හදන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවක් ගාලා ඒකෙන් අවුරුදු ගානකට බලය තියාගන්න. මේවා මිනිස්සුන්ට අහලා එපා වෙලා නේ තියෙන්නේ. දැන් ඔබතුමාලත් ඒකමනේ කරන්න හදන ජනතා මේ ආණ්ඩු ව්‍යවස්ථාවක් අරන් එනවා කියලා. ඔව් එකක් මෙහෙම ඔබ කෙටුම්පතක් තියනවද හදපු? ඔබ කියන එක මෙහෙම හරිනේ. ජනතාවට මේ තිත්ත වෙලා තියෙන මේ දේශපාලනය. දැන් සමහර මිනිස්සුත් එක්ක ගියාම දේශපාලනය ගැන කලකිරලා කේන්ති ගිහිලානේ තියෙන්නේ. ඒක හරි. ඔබේ ප්‍රශ්නේ සාධාරණයි. මේ මෙච්චර පහුගිය කාලේ ඉතිහාසයේ දේවල් නේ කියන්නේ. නමුත් දැන් ඔබ පිළිගන්නවා නේද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් ඔබ මේ ප්‍රශ්නෙම තියෙනවා. මේක දෝෂ ගොඩක් තියෙනවා කියලා. එහෙනම් අපි ඒක පිළිගන්නවා. අපි කියන්නේ දේශපාලන විද්‍යාත්මකව කියන්නේ මේක මේ ව්‍යවස්ථා සැරසිලි වලින් පිරුණු බොරුවක් මේ. හරි අන්න හරි. සැරසිලි තියෙන්නේ. සැරසිලි අහිතකරයි. විධායක ජනාධිපති ධූරය වගේ අහිතකරයි. ඒ පාලකයන්ට ඕන විදිහට බලය දීර්ඝ කාලෙ තියාගන්න හදාගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒකේ අනිත් පැත්ත මොකද්ද එහෙනම් කියවෙන්නේ? මේක වැරදි. එහෙනම් මේකට නිවැරදි එකක් ඕනේ. එහෙනම් අපි හදන ආණ්ඩුව රට හදන්න හදන ආණ්ඩුවක් නම් අපි නිවැරදි එකක් ගේන්න ඕනේ. නිවැරදි එකක් ගේනකොට බාධා තියෙනවා ඔබ කියනවා වගේ. මොනවාද බාධා? කොහොමද මේක සම්මත කරගන්නේ? මේක ජනතාව කැමති කරගන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න. පහුගිය කාලේ ගේනවා කියලා ඒවා සම්මත වුණේ නැහැ. ඒවා හරිනේ. ඒ තිබුණු වැරද්දේ හින්දානේ මේක නිවැරදි කරන්න හදන්නේ. අපි නිවැරදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. ඒකට අදාළ මොකක් හරි අපි ආණ්ඩුව හැදුවට පස්සේ මගේ තනියට නෙවෙයිනේ එක. එතන මොන හරි සාකච්ඡාවකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් හැදෙයි. ඒකට අදාළ සුදුසු අයගෙන්. එතකොට ඒකට ජනතා අදහස් යෝජනා ගනි. එතකොට මේ හදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3න් 2 සම්මත කරන්න 3න් 2 බලයක් අපිට ලැබුණොත් ලේසි. 3න් 2 විතර සම්මත කරලා බෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවට අතට දාලා ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලින් හරහා
අපි මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදනවා. ඒ ව්‍යවස්ථාවේ ඇමති දුර සංඛ්‍යාව මෙපමණයි. පාර්ලිමේන්තුවට සහ පළාත් සභා හරි මොන හරි පළාත් පාලන ආයතන වල മന്ത്രിවරුන්ට තියෙන සුදුසුකම් මේවා මොන හරි දාන්න වෙනවනේ කාර්යභාරය මේවා. ඉතින් ඕවා දාන්න වෙනවා. හරි. එතකොට අපි හිතුවා දැන් අපේ තියෙන අදහසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළටම වගන්තියක් එනවා මොනියම් හෝ දේශපාලන පක්ෂයක් මැතිවරණයකට තමන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන්ගේ ජයග්‍රහණයෙන් පසු ඒක නීතිය බවට පත් වේ. දැන් අපි කිව්වොත් පෝර නිකම් දෙනවා. අපි කිව්වොත් මෙච්චර රස්සා දෙනවා. අපි මෙහෙම සහන දෙනවා. කිව්වොත් ඒවා නිකන් ඡන්ද ගන්න පොරොන්දු විතරක් බෑ. දැන් පුළුවන් නේ එහෙම දාන්න බොරු කියන්න පුළුවන් දිනුවට පස්සේ නඩු දාන්න තැනක් නැහැ. දැන් තැනක් ඕනේ. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර වගේ ඒවා දාන්න අපේ දැනට අපි මූලික සාකච්ඡාවක ඉන්නවා. එතකොට මේ රටේ ජනතාවට අයිතියක් එනවා. ඒ අපි ඡන්දේ දුන්නේ මේ පාලකයන්ට දැන් 69 ලක්ෂයක් මේ පාලකයන්ට දුන්නානේ. දැන් කියපු ඒවා නෙවෙයිනේ මේ කරන්නේ. එහෙනම් හැබැයි මේක ප්‍රශ්න කරන්න තැනක් නැහැ. අර මම මුලින් කිව්වේ දීපු ඡන්දේ ඉල්ල ගන්න තැනක් නැහැනේ. ප්‍රශ්න කරන්න තැනක් නැහැ. ඉතින් ප්‍රශ්න කරන්න තැනක් ඕනේ. අනිත් මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. රටේ ආරක්ෂාව තහවුරු කරනවා. ඉතින් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. ඒක හදනවා. හරි. එතකොට වන්න ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමා කිව්වනේ යම් පක්ෂයක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ක්‍රියාත්මක කරගන්න බැරි නම් එතන ඒ පක්ෂයේ බලයට ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න අපොහොසත් නම් නඩු දාන්න පුළුවන් කියලා. මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේක ක්‍රියාත්මක කරන්න බෑනේ. මේක තියෙනවා ක්‍රියාත්මක කරන්න බෑනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. ඔව් මේක දැන් මෙහෙමනේ. එතකොට නඩුවක් කරනවානේ ඔබතුමා. එකක් මෙහෙමනේ. ඕක තාම නීතියක් වෙලා නැහැනේ. නෑ දැන් ඔබතුමාලා කිව්ව විදිහට. ඔව් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ කියන්නේ ඔබතුමාලා එන්න පාවිච්චි කරන වෙනම එකක්. නෑ එහෙමද? නෑනේ. දැන් ඉතින් අපි ආවට පස්සේ තමයි අර නීතිය හදන්න වෙන්නේ. හරිද? එන්න කලින් මේක කියාගෙන එනවා. ඔය එන ඒ ටික ඔක කරනවානේ. ඕකෙත් ඔය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනවා කියලා තියෙනවා. හරිද? මේ අපි කියලා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. හදලා අපි ඒකට දානවා අර කියපු වගන්තිය. එතකොට ඒක බලපවත්තන්නේ බයික සම්මත වෙච්ච දවසේ සිටනේ. එතකොට දැන් ඔබ පරණ පුරුදු ක්‍රමයට ප්‍රශ්න කරනවා. දැන් මේ කියපු ප්‍රතිපත්තිය ඔයාලා ක්‍රියාත්මක කරන එකක් නැහැ නේ කියලා. ඉතින් ඒක එකක්මනේ මං කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඉතින් මං ඒ කියන්නේ අපිට ඇහෙන්නේ මේව විශ්වාස නැහැ නේ විශ්වාස කරන්න පුළුවන් කාටද? ඔව් ඒක මෙහෙම. ඒක ඔබතුමාලගේ ඒක හරි. ඉතින් මේ රටේ ජනතාවක් කියනනේ මෙහෙමනේ ජනතාව කියන්නේ කවුරු ආවත් එකයි කියනකොට නම් කියයි ගත්තට පස්සේනේ වැඩි. ඔවා සාමාන්‍ය රටේ කතාව. ඉතින් අපි රටේ ජනතාවට කියන්නේ ඔහොම කියන්න එපා. අපිට තාම දීලා නැහැනේ. දීලා බලන්න. අවුරුදු 74ක් නිල් කොළ. අපටත් 5ක් දෙන්න. මේ රටේ ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි පරීක්ෂා කරන්න අවුරුදු 5ක් දීලා. අරන් බලන්න ලෑස්ති. අවුරුදු 5ක් අපිට දීලා පරීක්ෂා කරන්න. අපි හොඳට කළොත් ඔබ සතුටු වෙන ආකාරයට කළොත් දීර්ඝ කරන්න. අපි මේ කියන විදිහට නොකළොත් පරද්දන්න, පන්නන්න. දෙකෙන් එකයිනේ තියෙන්නේ කල්ප ওই දෙක කරන්න. අපි වෙන විකල්පයක් අපි කියන්නේ රටේ නෑ. අපි ඔබට තහවුරු කරලා කියනවා. මේ රටේ ජනතාවට අපි තහවුරු කරලා කියනවා. ඔබ අපිට අවුරුදු 5ක් මේ රට බාර දුන්නොත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි මේ රටේ ක්‍රියාවට නගනවා. දිව්‍ය ලෝකයක් කරනවා කියලා එකපාරට බොරු කියන්න බෑ. 74 අවුරුද්දක් වට්ටපු රටක් අවුරුදු 5න් නැගිටවල මෙන්න දිව්‍ය ලෝකයක් කරනවා කියලා කියන්න බෑ. හැබැයි අපිට මේ ඊළඟ ඡන්දෙදි බලය දෙන ඡන්දෙදි අපිට බලය දෙන ඡන්දෙදි අපිට ඡන්දෙ නොදෙන විරුද්ධවාදීන් ටිකුත් ඉඳීනේ. අන්නේ විරුද්ධවාදීන්ගේ කොටසක් අවුරුදු 5ක් ගියාට පස්සේ ඊළඟ මැතිවරණේ අපිට ඡන්දෙ දෙනවා. දෙන්නේයි අපි මේක පිළිවෙලට කරනකොට මේ කියපු විදිහට කරනවා නම් ඒ අයට පැහැදිලි වෙනවා අපි අවිශ්වාස කරාට මෙයාලා කරනවා. මෙයාලා මේ රට හදනවා. එතකොට දෙනවා. ඒ හින්දා අපි දකිනවා මේක අපිට අවුරුදු 5කට දෙන්න අපි මේ රට ගොඩනැගීම ආරම්භ කරනවා. තනියෙන් කරන්න පුළුවන්ද ඕක? ඒකනේ මම කිව්වේ තනියම කරන්න බෑ. මේක තනි කෙනෙකුට කරන්න බෑ. සාමූහික ප්‍රයත්නයක්. එහෙනම් ජාතික ජන බලවේගය හැදුවා. අපි ආරාධනා කරනවා ජාතික ජන බලවේගයට ජනතාවට ආරාධනා කරනවා. ජනතාවට ඡන්දිල්ලන්න එන්න බෑනේ. කවුද මහජන නායකයෝ නැත්නම් ජනතා නායකයෝ ඔබතුමාලා සම්බන්ධ කරගන්නේ? ඔව්. පළවෙනි කාරණය මේ රට ගොඩනැගීම සඳහා ජනතාවට ආරාධනා කරනවා. සහ මේ ඡන්දදායකයන්ට ආරාධනා කරනවා. මොකද එයාලා නැතුව මේක බලය ගන්න බෑනේ. අපි ඔවුන්ට ආරාධනා කරනවා. ඒ වගේම දැන් ජාතික ජන බලවේගයට එක්කහුව වෙච්ච සංවිධාන අපි 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් තව දුරටත් අපි සාකච්ඡා කරන්න පුළුවන් මේ ඇත්ත හොඳ හැඟීමක් තියෙන රට ගොඩනගන්න හැඟීමක් තියෙන සිවිල් පුරවැසියෝ එහෙම මොනවා හරි කෙනෙක් ඉන්නවා නම් ඔවුන් එක්කත් අපි විශේෂ සාකච්ඡා කරනවා. මේකට එකතු කරනවා. හරි. එකතු කරලා මේ බලයක් දක්වා ගෙන යන එකතු කරගන්න එපා. එකතු කරනවා. එකතු කරලා සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ තමයි මේක ගොඩනගන්නේ. මම ඉස්සලා කිව්වේ මේ හදන සංවිධාන ඡන්දේ ගන්න විතරක් නෙවෙයි. රට හැදීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡාවක ඉන්නවා කියලා. අර මතක වුණා තව ඔබතුමා කලින් කිව්ව කතාව. අර ටැප් එකේ ලකුණෙන් ඉල්ලලා පෙරදුන්නේ. ඔව්. ඒ වගේ වෙයිද නැහැ මේකත් නේද? ඔබතුමාලත් මේ කතාව මෙතනත් සිද්ධ වුණේ නේද? ඔබතුමාලා ඒ ප්‍රශ්නෙට කතා කරලා ඔක්කොම බලවේග එකතු කරගෙන වැඩේ කරලා ලකුණත් වෙනස් කරලා ඡන්දෙත් ඉල්ලලා අන්තිමට පෙරදුනානේ. දැන් මේකත් එහෙමනේ. මේකත් ඔක්කොම බලවේග එකතු කරලා මාලිමාව යටතේ ඇවිල්ලා සීනුවත් අමතක කරලා ඇවිල්ලා මේකත් එහෙම වෙයිද?
මට ටක් ගාලා මතක් වුණේ මේ සිද්ධිය. ඒක තමයි අර කල්පට කිව්වේ දැන් කල්පගේ ප්‍රශ්න රිවර්ස් ප්‍රශ්න තියෙනවා. ආපස්සට අරකට යනවා. මෙහෙම වෙයිද? මෙහෙම වෙයිද? ඉතින් මම අහන්න බෑ ඔබතුමාගෙන්. හරිනේ. ඔයාට අයිතිය. තර්කය හරිනේ. ඔයාට අයිතිය. මම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා නැවත උත්තර දෙනවා. එහෙම. එහෙම තර්කය හරිනේ. මොකද ඒකම මේ පාරත් වුණොත් එහෙම අපරාධනේ පුතුමලා උත්සාහය. ඔබ ওই ප්‍රශ්නේ වෙනස් ක්‍රමයකට ඇහුවා මේ සාකච්ඡා මුලින්. කොහොමද ඇහුවේ? රසිකයෝ ඉනීද ඉස්සරහට පරණ වැඩේම වෙයිද කියලා. ඒකම දැන් ආපහු අහනවා ටැප් එකට වෙච්ච වැඩේ මේකට වෙයිද? ඉතින් වෙන්නත් පුළුවන් එකක් තමයි ඔක ඕන්න. හරි අපි බලන්නේ ඒක නොවෙන්න. ජනතාව දැන් පෙළ ගැහෙමින් ඉන්නවා. අපිත් පෙළ ගස්සනවා. අපි රටට කතා කරනවා. ඔබටත් මම කතා කරනවා. මේ වැඩේට එන්න මේක වෙනස් කරන්න අපිට තනියම බෑනේ. ඉතින් අපි හිතනවා සමාජය හරියට ආමන්ත්‍රණය කරගත්තොත් අපිට මේක සමාජයට හරියට කියා ගන්න පුළුවන් වුණොත් අනිත් එක කල්ප මෙහෙමනේ දේශපාලනය කරන්නේ අපි විතරක් නෙවෙයිනේ. ආණ්ඩුවත් මේකට තුරුම්බු ගහනවනේ. අනිත් පැත්තෙන් සජිත්ලත් මේකට තුරුම්බු ගහනවනේ. ඔක්කොම මැද්දේනේ මේක කරන්න වෙන්නේ. ඉතින් අපි බලනවා මේ රටේ ජනතාව දැනුවත් කරලා ජනතාවට තේරුම් බේරුම් කරලා මේ රට ගොඩනගන්න අපේ අතට මේක ගන්න. අපි හිතනවා ඒකට හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තියෙනවා. ජනතාවත් කල්පනා කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපි දකිනවා දැන් ඔය මේ රට විනාශ කරපු දේශපාලන බලවේග අතරේ ඒ කට්ටියගේ අභ්‍යන්තර ආරවුලුත් මේ හොතට මෝරපු මොහොතක් මේ තියෙන්නේ. ඒවත් ඉස්සරහට බලන්නකෝ ඕජස් ගලන හැටි බලන්නකෝ. එහෙම ගලන්න පටන් ගන්නවා. එතකොට අපි හිතනවා අදට වඩා ජනතාව මේ පැත්තට අපේ පැත්තට එකතු කර ගැනීම මේ රට ගොඩ නැගීමේ පැත්තට එකතු කර ගැනීම පහසු වෙයි කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම තව කාරණාවක් උතන අහන්න ඕන. ලංකාවේ දේශපාලනය අපිට පේන්නේ නැහැ ප්‍රතිපත්ති දේශපාලනය. අපිට ප්‍රතිපත්ති දේශපාලනයක් ලංකාවේ පිළිගන්න ඕන නම් රටේ මිනිස්සු ප්‍රතිපත්තිය ඔස්සේ ගිහිල්ලා ප්‍රතිපත්ති කරුක මිනිස්සුන්ට ඡන්ද දීලා තෝරගන්නවා. නමුත් ලංකාවට හැම වෙලාවෙම පේන්නේ ප්‍රතිරූප දේශපාලනය. ප්‍රතිරූප තමයි මිනිස්සු හොයාගෙන යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ප්‍රතිරූපයක් විදිහට තමයි ඉස්සෙන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එහෙමයි. ඕඩාවේ රාජපක්ෂ මහත්මයාත් එහෙමයි. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එහෙමයි. ඒ වගේ තව පාර්ටි චාම්පියන් රණවක මහත්මයාත් ප්‍රතිරූප හදනවා. අපිට පේන්නේ නැහැ ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තියක ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් පේන්න තියෙනවා වගේ අපිට කතා කරන්න පුළුවන්. නමුත් මිනිස්සු කැමති ප්‍රතිපත්ති වලට වඩා ප්‍රතිරූප තෝරගන්න. ඔබතුමාලගේ ප්‍රතිරූපකෝ ඕකේ මේ ඇත්තටම ගත්තොත් කල්ප ප්‍රතිරූපද ප්‍රතිපත්තිද කියනට වඩා මෙහෙම ගත්තා නම් හොඳයි. ප්‍රතිලාභ දේශපාලනයට තමයි ගොඩක් අය කැමති. ප්‍රතිලාභ. Tamanට ප්‍රතිලාභයක් වෙන දේශපාලනයට කැමති. දැන් සමහරලාට අර දේශපාලන පක්ෂවල හැම ඡන්දදායකයෙකුට මම මේ කියනවා නෙවෙයි. ඉතින් ඒ වගේ මුල් පුරුක් වෙන්නේ කැමති වෙන්නේ. දැන් දේශපාලඥයෝ නෑ ඔබතුමා එතනින් සියුම් තැනකින් අපි සීරුම වවනවා. මම කියන්නේ මෙහෙම නෙමෙයි. මම කියන්නේ මිනිස්සු කැමති පුද්ගල පෞරුෂයන් ගොඩනගෙනවා බලන්න. පුද්ගල පෞරුෂයන්. අපි මේ අපේ නායකයා මෙයා තමයි අපේ චරිතය. අපි තෝරගන්න ඕනේ චරිතය මෙයා. මෙයා නැෂනල් එක අඳින්නේ සාටකේ දාන්නේ. එමෙ තමයි මෙයා ටයි කෝට් අඳින්නේ. මෙයා මෙහෙම කෙලින් කතා කරනවා ඉංග්‍රීසි කතා කරනවා. එක එක විදිහේ ආකෘති වලට තමන්ගේ නායකයෝ අපි රාමුගත කරනවා. මං අහන්නේ ඔබතුමාලගේ එහෙම කවුද රාමුගත කරන්නේ? ඔව්. ඉතින් මෙතන ඇත්තම ක්‍රියාමාර්ග නැගුණේ ප්‍රතිරූප කියන එකත් හදාගත්තේ ප්‍රතිලාභ සඳහා. ප්‍රතිලාභ දේශපාලනයක් තියෙන්නේ. දැන් සමාවෙන්න දැන් ලෙනින් ඊළඟට අපි ගත්තොත් මාෝ සේතුන් වගේ අය. මේ වගේ නායකයෝ මේගොල්ලොන්ගෙත් මේ ප්‍රතිරූපණයද තියෙන්නේ. ඔව්. ඒතර මං අහන්නේ ඔබතුමාලගේ ප්‍රතිරූපේ කවුද? ඔව් ඉන්නකෝ. ඒකට අන්න ඒක කියන්නේ කවුද අසහාය ප්‍රතිරූපේ කෝ? ඔව් ඒක තමයි. ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව ඇතුලේ තියෙන. රයිට්. ඒක මම ආපහු මට අතනින් එන්න අවසරයක් දෙන්න. මේ රටේ ප්‍රතිපත්ති දේශපාලනට වැඩිය ප්‍රතිලාභ දේශපාලනේ තියෙන්නේ. ඒක බිමේ ඉඳන් උඩ දක්වා ප්‍රතිලාභය සඳහා දේශපාලන පක්ෂ වලට එනවා. සමාවට උගත්තු බුද්ධිමත්තු කියන කට්ටියත් එන්නේ ඒක ඇතුළට ඇවිල්ලා තනතුරක් තානාන්තරයක් ගන්න ප්‍රතිලාභයක්. හරි. සමාවට පහළ මට්ටමේ කෙනා එන්නේ ජොබ් එකක් ගන්න, කොන්ක්‍රීට් ටිකක් දාගන්න, බාර් ලයිසන් එකක් ගන්න, වැලි තොටක් ගන්න, ගල් වලක් ගන්න, ඔහොම එකක් එන්නේ. ඔන්න ඔතනින් මේ රටේ දේශපාලනේ එන්න ඕන ප්‍රතිපත්ති දේශපාලනයට. ප්‍රතිපත්ති දේශපාලනයට එනකොට ප්‍රතිපත්තිය වැදගත් වගේම දැන් ඔබට අවශ්‍යයි ජනතාවට පිළිගත හැකි නායකයෙක්. දැන් රෝහණ විජේවීර මහත්මයා වගේ කෙනෙක් කෝ? ඔව් රෝහණ ඔව්. මෙහෙමනේ. දැන් ඕනේ ප්‍රතිරූපයක් ඕනේ කියමු නායකයෙක් ඕනේ. ඉතින් අපි නායකත්ව අපි මණ්ඩලයක් හදලා තියෙනවා. දැන් අපේ පක්ෂේ ගත්තොත් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා. මෙහෙම මිනිස්සුන්ට නායකයෝ අවශ්‍යයි. අපි කියන්නේ මං අහන්නේ රෝහණ විජේවීර වගේ පෞරුෂයක් අනුර කුමාර දිසානායකගෙන් ඔබට පේනවද? මෙහෙම රෝහණ විජේවීර සහෝදරයා අනුර කුමාර සහෝදරයා එකට තියලා සංසන්දනය කිරීම නිකන් සාධාරණමත් නෑ. මං අහන්නේ දැන් ඒ කියන්නේ ඒ කාලය වෙනස් වෙන්න පුළුවන්. මං අහන්නේ ඔබ අමාරු වෙන්නත් පුළුවන්. මං අහන්නේ කියන්නේ ඔහු වටා තිබුණු ඒ කැරිස්මා නායකත්වය. ඒ බලය, ඔහුගේ ඒ ආකර්ෂණය තියෙනවද අනුර කුමාර දිසානායක මහත්මයා ගාව? ඔය එකක් මෙහෙම. දැන් අපේ රෝහණ විජේවීර සහෝදරයා අපිට මෙහෙම ඉගන්වනවා. අපි මිනිස්සු තනන්න ඕනේ අපි පසු කර යන්න මිසක අපිට පස්සෙන් ඉන්න නෙවෙයි. ඉතින් ජනතා මිත්‍රනේ හැදුවේ නායකෝ එවකට හිටපු නායකෝත් දැන් අනුර කුමාර සහෝදරයා වගේ කීමත් නැට මට බදුල්ලේ වගේ කීමත් මට පස්සේ මිනිස්සු තියාගෙන ඉන්නේ මම පසු කරලා යන්න පුළුවන් නායකෝ නිර්මාණය කරන්න. අපි ඒ වගේ දේශපාලන ව්‍යාපාරයක්. ඉතින් රෝහණ සහෝදරයාට තිබුණු හැකියාවන් සුවිශේෂ හැකියාවන්. ඒ සුවිශේෂ හැකියාවන්
ඒ පුජ්‍යලයට සාපේක්ෂයි. අනුර කුමාර සහෝදරයාට විශාල සුවිශේෂ හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක සමාජයේ එක එක විදිහට තේරුම් අරගෙන ඇතිනේ. ඒ හැකියාවත් එක්ක නේද මේ වගේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් හැදුවේ. ඡන්ද වලින්ම මනින්න එපා. සමාජයට කරන බලපෑමෙන් මනින්න. දැන් මේ වෙනකොට ගන්නකොට ජාතික ජන බලවේගය කියලා අපි කරන සමාජයට බලපෑම. ඡන්ද වලින් මැන ගන්නකො ඊළඟ මැතිවරණේ. ඡන්ද වලින් ඊළඟ මැතිවරණේ මනින්න. එහෙනම් අපි හිතනවා මේ රට ගොඩනගන්න පුළුවන් සුදුසු නායකත්වයක් ජාතික ජන බලවේගයට තියෙනවා දේශපාලන ව්‍යාපාරයක් හැට අපිට පක්ෂයට තියෙනවා අපිට නායකයෙක් ඉන්නවා අනුර කුමාර දිසානායක සහෝදරයා. ඉතින් නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඉතින් අපි හිතනවා රටේ ජනතාවට අපි ආරාධනා කරනවා මේකට සුදුසුකම් තියෙන ඒ දැනුගත්කම් තියෙන හැකියාව තියෙන මහ පොළොව අඳුරන ලෝකයේ අඳුරන නායකයෝ මේ සතු ඉන්නවා. ඉතින් ජනතාව එකතු වෙන්න මේක ගොඩනගන්න පුළුවන්. ඒත් අර ප්‍රශ්නෙට උත්තරය ආවේ නැහැ. අර මගේ ප්‍රතිරූපයකෝ ඔබ රට ඉල්ලන ප්‍රතිරූපයකෝ අපි මිනිස්සු මොන වුණත් මේක ඉල්ලනවනේ. දැන් මිනිස්සු ආවනේ අපි ජනාධිපතිවරණ තිබ්බොත් අපි කාටද දෙන්නේ ඡන්දේ? මේම ඔව් ජනාධිපති වෙන්න ගන්නකො පහුගිය ජනාධිපතිනේ අපි අපේ නායකයාට අනුර කුමාර සහෝදරයා දැම්මා. ජනාධිපති වෙන්නට අපි ඉදිරිපත් කරා. ඉතින් ප්‍රතිරූපයක් තමයි. හරි. ජනතාවට අපි ඉදිරිපත් කරා. ඒ ප්‍රතිරූපේ ප්‍රමාණවත්ද රටේ බලය අල්ලන්න? ඔව් මෙහෙම හිතනවාද මේ වෙනකොට ඒ පරිවර්තනයක් වෙලා කියලා ඒ ප්‍රතිරූපේ බලය අල්ලන්න? ඒ මොහොතට ප්‍රමාණවත් උනේ නැති හින්දානේ අපිට ජයග්‍රහණය ගන්න බැරි වුනේ. ඒ මොහොතේ ප්‍රතිරූපේ කවුද? ඒ මොහොතේ ප්‍රතිරූපේ කවුද? ඒ මොහොතේ ප්‍රතිරූපේ ජනතාව පිළිගත්ත ප්‍රතිරූපේ ඔබ කියන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ. දැන් බලනකොට හිස්නේ. පුස්නේ. පුස් වෙඩිල්ලක්නේ. පස්සේනේ තේරෙන්නේ. පස්සේ තේරෙන්නේ. පස්සේ තේරෙන්නේ. ඒකින්ද තමයි මෙහෙම. මං අහන්නේ ඉස්සරහට ඔබතුමාට ඒක මුලත් මොකද වෙන්නේ? ඔව් මෙහෙමනේ වෙන්නේ කල්ප අපේ රටේ සහ ලෝකේ සමහර තැන්වල තියෙන ලක්ෂණයක්. මිතුරා හතුරා වගේ පේනවා. හතුරා මිතුරා වගේ පේනවා. හතුරා මිතුරා වගේ පේනුනට පස්සේ ඇසුරු කරනවා. ඇන්නට පස්සේ තමයි තේරුනේ හතුරෙක් කියලා. හරි. මිතුරෝ පැත්තකට දානවා. හරි. එහෙනම් දැන් ඔන්න ඔතනදී තමයි අපි කියන්නේ මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා හතුරු මිතුරු හැටියට ආශ්‍රය කරපු 74 අවුරුද්ද පැත්තක දාන්න. දැන් ඇත්ත මිතුරු හොයාගන්න. ඒක අපි ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ප්‍රතිරූප තියෙනවා. අවශ්‍ය නායකත්වයේ ඉන්නවා. හරි. අපේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජන බලවේගයේ නායකත්වයේ අනුර කුමාර සහෝදරයා ඉන්නවා. ඉතින් අපි රටේ ජනතාවට ආරාධනා කරනවා එන්න පෙළ ගැහෙන්න මේ වට ගොඩනගන්න පුළුවන්. මානසික විප්ලවයක් කරන්නත් වෙනවා. අනිවාර්යයෙන්ම මෙහෙමනේ. දැන් සංවර්ධනය වුණත් කල්ප දෙවදෑරුම්. දැන් මේ ජනතාව හිතන් ඉන්න සංවර්ධනය අපේ රටේ බහුතර ජනතාවක් හිතන් ඉන්න සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනයක්. පාරවල් කාබට් කිරීම, කුළුණු සැදීම, වැව් අමුණු සෑදීම. ඕවා තමයි සංවර්ධනය. ලයිට් කණු දැමීම. ඕක භෞතික සංවර්ධනය. අමාරුම සංවර්ධනයේ පාලකයෙකුට තියෙන අමාරුම සංවර්ධනය ආධ්‍යාත්මික සංවර්ධනය. ඔය ආධ්‍යාත්මික සංවර්ධනය කියන එකට අයිති පාර්ශ්ව මොනවද දන්නවද? නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, ආගමික සංහිඳියාව, මොන හරි මිනිස්සු ගාව තියෙන මානසික ගුණාංග අන්න ඒවා. අපේ රටේ ඩැමේජ් වෙලා තියෙන විනාශ වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය. ඉතින් ඒ ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. එහෙනම් අපිට තියෙනවා දේශපාලනික ගැඹුරක්. එහෙනම් මේ රටේ ජනතාවට අපි ආරාධනා කරන්නේ ඒකට අදාළ අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ওই දෙපාර්ශ්වෙම හදන්න. ඒක හදන්න අවශ්‍ය නායකත්වයක් වැඩපිළිවෙලක් අප සතුව තිබෙනවා අපට මේක බාර දෙන්න. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ සංවාදයක තුනට කියවුණු කාරණා සමහර දේවල් යක් ඔබතුමා බොහොම පරිස්සමෙන් ලස්සනට උත්තර දුන්නා. අපි ඔබට බාර කරනවා මේ කියවුණු කතාවේ කතන්දරවල ප්‍රකාශනයන් වල තියෙන හරය ඔබට දැනෙන ආකාරය ඔබනේ තීරණය කරන්නේ. ඔබගේ සංජාන හැකියාව අනුව රටේ ජනතාවයි තීරණය කරන්නේ. ඔබ තීරණය කරන්න එළඹෙන මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය හෝ මහජනතාවගේ පරමාධිපත්‍යයේ බලය උරගා බැලන අවස්ථාවක මේ කරුණු කාරණා මතකයේ තියාගෙන තමගේ තීරණ ගන්න කියන කාරණාව අපි ජනතාවට මතක් කරන අතර වාරේ නැවත වතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙන අපේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.